ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් විදේශ වෙළඳාම කියන පාඩමට අදාළව 2000 වසරේ සිට 2006 දක්වා ව්‍යුහගත අභ්‍යාස එනම් දෙවන ප්‍රශ්න පත්‍රයට යොමු වන රචනා ශෛලී ප්‍රශ්න සාකච්ඡා කරා. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන පිළිවෙල අනුව අපේක්ෂිත පිළිතුරු ස්වභාවය සහ ධාරිතාවය හඳුනගෙන විශ්ලේෂණාත්මකව කතා කරා. ඒ වගේම මාකින් ස්කීම් එකේ තිබිච්ච අඩුපාඩු වලටත් අමතරව අපි අතිරේක බොහොම වැදගත් ප්‍රධාන පිළිතුරු කීපයකුත් අපි ඔබට ඉදිරිපත් කළා. අපි අද පාඩම් පරිච්ඡේදය තුලින් 2007 නව නිර්දේශයේ යටතේ විභාගයට යොමු වෙච්ච ප්‍රශ්න පත්‍රයේ සිට ඉදිරියට යොමු වෙච්ච ව්‍යුහගත අභ්‍යාස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම 2007 නව නිර්දේශයේ දෙවන ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4 දෙවන ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4 වශයෙන් යොමු වුණේ කෙටි සටහන් ලියන්න කියලා ප්‍රශ්නයක්. එකක් ණයවර ලිපිය, අනික නවබාරපත, අනික ආනයන සටහන් කරයි. මතකයිනේ? මේ තුනම අපි මීට පෙර සාකච්ඡා කරා. මේවා මේ නිතර අහන කොටස් මේ. දැන් ණයවර ලිපිය මොකද මේ නිතරම අහන්නේ? දැන් ඔබ මේ දක්වා ප්‍රශ්න ගණනාවකින්ම මේක සාකච්ඡා කරානේ. ඊට අමතරව බැංකු පාඩමේදී අපි පුළුල් විග්‍රහයක් කරන්න ණයවර ලිපිය ගැන. නැවත විදේශ වෙළඳාම් පාඩමේදී ඒක මතක් කරා. දැන් ණයවර ලිපියට ඇයි මේ මෙච්චර විභාග පේපර් එකේ බරත බන්නේ? මොකක්ද හේතුව? ඒව දැනෙන්න ඕන දැන්. ඒව හැංගෙන්න ඕනේ. කවුරුත් කියන්නේ දැන් මට කවුරුත් කියලා නෙවෙයි. මට මේ අපි එලවල් කරන කාලේ ණයවර ලිපි ක්‍රමේ නැහැ. තේරුණාද? දැන් මට කවුරුත් කියලා නෙවෙයිනේ. මට මේ දැන් මට හැංගෙනවනේ මේකදී. ඔබට ඊට වඩා වේගෙන් හැංගෙන්න ඕනේ. දැන් අපි ඉතින් වයස්ගත මිනිස්සුනේ. ඕගොල්ලෝ තරුණයෝනේ. තරුණ මොලේ, පිරිසිදු මොලේ නේ. අලුත් මොලේ අපිට වඩා වේගෙන් දැනෙන්න එපා. ඇයි මේ ණයවර ලිපි මෙච්චර අහන්නේ? අහන්නේ අන්තර්ජාතික වෙළඳාමේදී ගෙවීම් පියවීමට ලෝකේ අංක 1 ගෙවීම් මාධ්‍ය වශයෙන් පිළිගන්නේ මොකද්ද? ණයවර ලිපිය. එහෙනම් විදේශ වෙළඳාමේදී අංක 1 ගෙවීම් පියවන ක්‍රමයේ වශයෙන් ලෝකේ පිළිගන්නේ ණයවර ලිපිය නිසා තමයි ණයවර ලිපිය මෙච්චර බර තබන්නේ. ඒ කියන්නේ ණයවර ලිපිය අපි හැමදේම දැනගන්න ඕනේ. විභාග වලට ලියන සිසුන් වශයෙන් උත් ඒ වගේම සමාජයේ ජීවත් වෙන පුද්ගලයන් වශයෙන් උත් අනිවාර්යයෙන්ම ණයවර ලිපිය ගැන දැනගන්න ඕනේ. ඒ නිසා තමයි මේ උදාහරණය කරන්නේ. නැත්නම් ජනිතයවත් ඔයගම අහන්නේ. තව කොච්චර අපි කතා කරද ලිපිලේ කර. ඒ වහන්නේ ඉඳ හිටිනේ කලාතුරකින්. මේ අංක 1 ගෙවීම් මාධ්‍ය නිසා. ඇයි නවබාරපත ගැන හැමදාම වගේ කතා කරන්නේ? ඒක නිතර අහනවා. ඇයි නවබාරපත ගැන කතා කරන්නේ? නවබාරපත ගැන උච්චර කතා කරන්නේ බර තබන්නේ දැන් විදේශ වෙළඳාමේදී ප්‍රවාහණය වෙන භාණ්ඩ විශාල ප්‍රමාණයක් වැඩි පංගුවක් ප්‍රවාහණය කරන්නේ ගුවනින්ද නැවෙන්ද? නැවෙන්නේ. ගුවනින් ප්‍රවාහණය කරන්නේ බොහොම අතලොස්සක්නේ. තේරුණාද? ඒ නැවෙන් ප්‍රවාහණය කරන භාණ්ඩවල අයිතිය හිමිකම සනාථ කරන ප්‍රධානම ලේඛනය මොකක්ද? නවබාරපත. නවබාරපත තමයි නැවෙන් ප්‍රවාහණය කරන භාණ්ඩවල හිමිකම තහවුරු කරන ප්‍රධානම ලියවිල්ල. ආනයනකරුට පවා තමන්ගේ රටේදී රේගුවෙන් තම හිමිකාරත්වය පෙන්눔 කරලා තහවුරු කරලා භාණ්ඩ නිදහස් කරගන්න මේක අවශ්‍යයි. ඒ නිසා තමයි ඒකට බර තබන්නේ. දැන් පෙරද මේ අපි ප්‍රශ්න සාකච්ඡා කරනවා, විභාග ප්‍රශ්න විශ්ලේෂණය කරනවා, අනුමාන ප්‍රශ්න විශ්ලේෂණය කරනවා කියලා ප්‍රශ්න උත්තර විතරක් සාකච්ඡා කරලා අපි මේ වගේ මේවා අපි ඇතුළාන්තරේ යන්න ඕනේ. මේ සංකල්ප අපි විනිවිද දකින්න ඕනේ. මේ සංකල්ප අපි එකිනෙක කෝණයන්ගෙන් දකින්න ඕනේ. එතකොට තමයි මේක මතක හිටින්නේ. ආනයන සරහන් කරේයි මේ නිතරම අහන්නේ. අපනයන සරහන් කරේත් අහනවා. ඇයි මේ සටහන් කරේ අහන්නේ? අහන්නේ ඕනෑම ආනයන කරුවෙකුට නවබාරපත අතේ තිබුණත් රේගුවේ ගුදම් වලින් අවසන් වශයෙන් භාණ්ඩ නිදහස් කරගන්න තමන්ගේ අතර ගන්න නම් මොකද්ද වෙන්න ඕනේ? මෙන්න මේ ලේඛනය සම්පූර්ණ කරලා බාර දෙන්න. ආනයනික භාණ්ඩවල විස්තර ඇතුළත් කරලා සම්පූර්ණ කරලා මේක දෙන්න. මේක දුන්නම තමයි තීරු ගාස්තු අනිකුත් රේගු ගාස්තු සියල්ලම ගණනය කරන්නේ. ඒ ගාස්තු ගෙවුවොත් තමයි අපිට භාණ්ඩ අතර ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ආනයන සටහන් කරේ තමයි ආනයන කරුවෙකු අතින් නිමවන අවසාන ලේඛනය. අවසන් ලේඛනය. තේරුණාද? මුලින් මෙයා බිල විමසුම සකස් කරලා යවුවා. ඉන්ඩෙන්ටුවක් යවුවා. තේරුණාද? ආනයන බලපත්‍ර ගත්තා. මේක තමයි අවසන් වශයෙන් පරිශීලනය කරන ලේඛනයේ ආනයන සටහන් කරේ. මේක සම්පූර්ණ කළ බාර දෙනකන් එයාට භාණ්ඩ නිදහස් කරගන්නත් බෑ. තීරු ගාස්තු රේගු ගාස්තු ගෙවන්නත් බෑ. මොකද මේක දුන්නම තමයි
ඒ ගාස්තු ගණනය කරලා ගෙවීම සඳහා ඉඩ දෙන්න. රයිට්. අපි බලමුකෝ පළවෙනි එක ණයවර ලිපිය. ආනයනකරු වෙත ලැබෙන භාණ්ඩ වෙනුවෙන් අපනයනකරුට අදාළ මුදල් ගෙවීමට පොරොන්දු වෙමින් ආනයනකරුගේ වාණිජ බැංකුව නිකුත් කරන ලීවිල්ලයි. අන්න ෂෝක් නිර්වචනය. හොඳ නිර්වචනයක්. ආනයනකරු වෙත ලැබෙන භාණ්ඩ වෙනුවෙන් අපනයනකරුට අදාළ මුදල් ගෙවීමට පොරොන්දු වෙමින් ආනයනකරුගේ වාණිජ බැංකුව නිකුත් කරන ලීවිල්ල. දැන් මං හැමදාම ඔයගලන්ට කියනවා ප්‍රශ්නයකට උත්තර කටපාඩම් කරන්න එපා. අපි අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ මොකක්ද? මොකක්ද අහන්නේ? මොකක්ද ස්වරූපේ? මොන වගේ රටාවෙන්ද මේ අහන්නේ? ඒ මුලින්ම ප්‍රශ්න රටාව ස්වරූපේ තේරුම් අරගෙන මේකට මොන වගේ පිළිතුරක්ද ලියන්නේ? ඒ පිළිතුරේ ප්‍රමාණාත්මක බව මොකක්ද? මොන වගේ ධාරිතාවයක්ද කියලා තීරණය කරන්න. ඒක විසක ඒ ප්‍රශ්නෙට උත්තරේ මේකයි කියලා කටපාඩම් කළ වැඩක් නැහැ. දැන් මේකේ ණයවර ලිපිය කියන එක දන්නවනේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලෝකේ අන්තර්ජාතික වෙළඳ ගෙවීම් පියවන්න අද බහුලවම භාවිතා කරන ජනප්‍රියතම ගෙවීම් මාධ්‍ය තමයි ණයවර ලිපිය. ඒ නිසානේ මේක විභාගයට නිතර අවධාරණය කරන්නේ. ඒතර ණයවර ලිපියක් කියන්නේ මොකද්ද? ආනයනකරු අපනයනකරුට කියනවා භාණ්ඩ එවන්න මම සල්ලි ගෙවන්නම් කියලා. ඒතර භාණ්ඩ එවනවද? එවන්නේ නැහැ. ඇයි? අපනයනකරුට අවිශ්වාසයි ආනයනකරුවා. භාණ්ඩ යවුවට පස්සේ මෙයා මුදල් ගෙවුවේ නැත්තම් අපනයනකරු කියන එහෙම නේ මටත් මේ දවස්වල මූල්‍ය අරුබුදු තියෙනවා. ඔයා කලින් සල්ලි වුණ මම භාණ්ඩ එවන්නම්. එතකොට ආනයනකරුවන අපි යවනවද? අපිටත් අරයා විශ්වාසයි. මොකද වෙන්නේ? මේ දෙන්නගේ අවිශ්වාසවන්ත භාවය හමුවේ කවදාකවත් විදේශ වෙළඳාමක් ඇති වෙන්නේ නැහැ. මෙන්න මේක தত্ত্বය බැහැර කර සක්‍රීය විදේශ වෙළඳාමක් ඇති කරන්න තමයි විශ්වාසයේ කුළුණු මත ගොඩනගලා තියෙන වාණිජ බැංකු මැදිහත් වෙලා මේ ණයවර ලිපි කියන මෙවලම නිර්මාණය කරලා තියෙනවා. ආනයනකරුවන් සහ අපනයනකරුවන් නැත්නම් විභව ආනයනකරුවන් සහ විභව අපනයනකරුවන් අතර පවතින අවිශ්වාසවන්ත භාවය බැහැර කරනු ලබන මෙවලමක් තමයි ණයවර ලිපිය කියන්නේ. දැන් පුද්ගලයෝ දෙන්න අවිශ්වාස වාණිජ බැංකු දෙක මැදිහත් වුණොත් ආනයනකරුගේ පැත්තෙන් එයාගේ බැංකුව අපනයනකරුගේ පැත්තෙන් එයාගේ බැංකුව මැදිහත් වුණොත් ඒ බැංකු දෙක යම් එකගතාවකට පත් වෙනවා නම් ඒ එකගතාවයට ආනයනකරුත් එකගයි අපනයනකරුත් එකගයි. දෙන්නම පිළිගන්නවා. දෙන්නම විශ්වාස කරනවා. ඇයි? විශ්වාසය කියන කුළුණු මත තමයි බැංකු හදලා තියෙන්නේ. ඒ අනුව ආනයනකරු ලිඛිතව ඉල්ලනවා. අයදුම් පත්‍රයක් පුරවලා. ඉල්ලීමත ආනයනකරුගේ බැංකුවෙන් පොරොන්දු ලියවිල්ලක් යවනවා අපනයනකරු අමතලා. මොකද්ද කියන්නේ? ආනයනකරු ඇනවුම් කරන භාණ්ඩ අපනයනය කරන්න එම අපනයන සඳහා ලැබිය යුතු වටිනාකම ආනයනකරු වෙනුවෙන් මම ඔබට ගෙවනවා කියලා ආනයනකරුගේ බැංකුව අපනයනකරු වෙත පොරොන්දුවක් වෙනව ලිඛිතව. පොරොන්දු වුණාට ඒ ලිපිය අපනයනකරුට ඍජුව යවන්නේ නැහැ. යවන්නේ එයාගේ බැංකුවට. එයාගේ බැංකුවෙන් තමයි ඊට පස්සේ ඒක ඊමේල් කරලා යවලා රැයට ලබා දෙන්නේ. එහෙම තමයි යන්නේ. තේරුණාද? එහෙනම් ආනයනකරු ඇනවුම් කරන භාණ්ඩ අපනයනය කරන ලෙසත් ඊට අදාළ වටිනාකම ආනයනකරු වෙනුවෙන් තමන් විසින් ගෙවන බවටත් ආනයනකරුගේ බැංකුව විසින් අපනයනකරු වෙත පොරොන්දු වන ලියවිල්ල කිව්වොත් හරි. නැත්නම් අපනයනකරු වෙත පොරොන්දු වී අපනයනකරුගේ බැංකුව වෙත යොමු කරන ලියවිල්ල කිව්වොත් ඒත් හරි. දැන් ඒ දෙකම අපූර්වට බැලන්ස් කරලා ඒ දෙකම වහලා අර්ථකථනය කරලා තිනවා මේක. මම එකයි කිව්වේ මේක ෂෝක් නිර්වචනයක් කියලා. මම කියන එකම නිර්වචන ඔබට කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඒක විවිධ කෝණයන්ගෙන් පද හසුරුවල වචන හසුරුවල ලියන්න පුළුවන්. හැබැයි හරයට හානි වෙන්න බෑ. මේක එක කියනවා. ආනයනකරු වෙත ලැබෙන භාණ්ඩ. ඒ කියන්නේ අපනයනකරු වෙන භාණ්ඩ. ලැබෙන භාණ්ඩ වෙනුවෙන් අපනයනකරුට යාට සල්ලි ලැබෙන්න ඕනේ. අපනයනකරුට අදාළ මුදල් ගෙවීමට පොරොන්දු වෙමින් කවුද පොරොන්දු වෙන්නේ? ඉම්පෝර්ට් එක බැංකුව. පොරොන්දු වෙමින් ආනයනකරුගේ වාණිජ බැංකුව නිකුත් කරන ලියවිල්ලයි. කාටද කොහෙද මුකුත් කිව්වේ නැහැ. අවශ්‍ය නැහැ. ප්‍රශ්නයක් නැහැ. හොඳටම ඇතිව. හොඳ අර්ථකථනයක් ලකුණු එකක් ලැබෙනවා. ඊට පස්සේ නවුබාරපත. භාණ්ඩ තොගයක් නැවට පැටවූ බවටත් අදාළ ස්ථානයේ කරා ප්‍රවාහන ඉටු කර දෙන බවටත් සහතික වෙමින් නැව් සමාගම
විසින් අපනයනකරු වෙත නිකුත් කරන ලියවිල්ල. තේරෙනවනේ? දැන් මං ඉස්සෙල්ලා නෞභාරපතත් අහන්නේ නෞකා ප්‍රවාහනය තුලින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී ඒවායේ හිමිකම සහතික කරන අංකයේ ලියවිල්ල නිසා තමයි කියන්නේ. අනිවාර්යයෙන්ම නැවකට භාණ්ඩ බාරගත්ත බවට සාක්ෂියක් එපයි. නැත්තම් නැව් සමාගමකුත් අපේ නැවට උලංග භාණ්ඩ බාරගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක්නේ. ඒ නිසා නිශ්චිත අපනයනකරුවෙකුගේ නිශ්චිත භාණ්ඩ තොගයක්. නිශ්චිත කියන්නේ මොකද්ද? නම් කරන. නිශ්චිත භාණ්ඩ තොගයක් කියන්නේ නම් කරන භාණ්ඩ තොගයක්. සිය නෞකාවට බාරගත් බවත්. එය නිශ්චිත රටක වරායකට නම් කළ රටක නම් කළ වරායකට ගෙන යාමට නැත්නම් ප්‍රවාහනය ඉටු කර දීමට සිය නැවට බාරගත් බවට සනාථ කරමින් තහවුරු කරමින් නැව් සමාගම නිකුත් කරන ලියවිල්ල කිව්වොත් කමක් නැහැ. නැව් සමාගම වෙනුවෙන් නැව් පති නැවේ කපිතාන් නිකුත් කරන ලියවිල්ල කිව්වොත් කමක් නැහැ. කාටද නිකුත් කරන්නේ? අපනයනකරුවට. අපනයනකරුව මේ ලියවිල්ල එයාගේ බැංකුව මාර්ගයෙන් අනිවාර්යයෙන්ම ආනයනකරුව අතර පත් කරන්න ඕනේ. එයාට රේගුවෙන් භාණ්ඩ නිදහස් කරගන්න මේ ඩොකියුමන්ට් එක අත්‍යවශ්‍යයි. තේරුණානේ? ඒක ඔක තමයි තියෙන්නේ. භාණ්ඩ තොගයක් නැවට පැට වූ බවටත් ඇඟ බේරන්න කියනවා කාගෙන්ද මුකුත් නැහැ. භාණ්ඩ තොගයක් නැවට පැට වූ බවටත් අදාළ ස්ථානයේ කරා ප්‍රවාහන ඉටු කර දෙන බවටත් සහතික වෙමින් නැව් සමාගම විසින් අපනයනකරුව නිකුත් කරලා ලියවිල්ලකම ඇති. කොහොම ඇඟ බේරන්න මේ තියෙන්නේ. කමන්නේ නැති ඒවා හොඳ සූක්ෂම තැන්. නැත්තම් මේක නැව්පති කියන එක සමහරට ඕගොල්ලෝ ගුවන්පති කිව්වොත් එහෙම වැරදි. තේරෙනවද? ඊට පස්සේ මෙතන තියෙනවා භාණ්ඩ තොගයක් නැවට පැට වූ බවටත්. ගැළපීම අඩු වෙන්නේ. දැන් මං කියන ක්‍රමේ ගැළපීම වැඩි. නිශ්චිත භාණ්ඩ තොගයක්. නිශ්චිත අපනයනකරුවෙකු වෙනුවෙන්. නිශ්චිත රටක නිශ්චිත වරායකට ගෙන ගොස් බාර දීමට සිය නෞකාවට බාරගත් බව බාරගත් බවත් නැත්නම් බාරගත් බව තහවුරු කරමින් නැව් සමාගම හෝ නැව් සමාගම වෙනුවෙන් බලයලත් නියෝජිතයෙකු හෝ නැත්නම් නැව් සමාගම වෙනුවෙන් නැවේ කපිතාන්වරයා විසින් සහතික කොට අපනයනකරුව වෙත නිකුත් කරන ලියවිල්ල. දැන් ඒකේ මහා ප්‍රාණ වැඩිනේ. ඒක ඊටාම සරල කරලා ඔබේ ගාන දාලා දෙන අපූර්ව එක විදිහනේ. භාණ්ඩ තොගයක් පැට වූ බවටත් කොහෙද තමගේ නැවට පැට වූ බවටත් අදාළ ස්ථානය කරා ප්‍රවාහන ඉටු කර දෙන බවටත් සහතික වෙමින් නැව් සමාගම විසින් අපනයනකරුව වෙත නිකුත් කරන ලියවිල්ල. මෙතන එකම අඩුව භාණ්ඩ තොගයක් අතර තියෙනවනේ. භාණ්ඩ තොගයක් නැවට. භාණ්ඩ තොගයක් නැවට පැට වූ බවට. හරිනේ. අඩුවක් නැහැ. අදාළ ස්ථානය කරා ගමනාන්තය කරා ප්‍රවාහනය ඉටු කර දෙන බවට සහතික වෙමින් නැව් සමාගම විසින් අපනයනකරුව වෙත නිකුත් කරන ලියවිල්ල. මේක වැදගත් වෙන්නේ ඇයි? අපනයනය කරන භාණ්ඩවල හිමිකම ආනයනකරුවට සනාථ කරන හොඳම ලිඛිත සාක්ෂිය තමයි නෞභාර පත. ඊළඟට ආනයන සටහන් කරේ. ආනයනකරු වෙනුවෙන් වරායට ලැබී ඇති භාණ්ඩ පිළිබඳව ආනයනකරු ඔහුගේ නියෝජිත විසින් ඉදිරිපත් කරන වාර්තාවයි. මේක අනිවාර්යම නැහැ. මෙතන මේ ඔහුගේ නියෝජිත කෙනෙක්ගේ තේරුම මොකක්ද? ඒකේ තේරුම නැව් නියෝජිතායතනය කියන එකයි. තේරුණාද? මෙතන ආනයනකරු විසින් ඉදිරිපත් කරන වාර්තාව කොහොමද ඇති? දැන් ආනයනකරු ඔහුගේ නියෝජිත විසින්කම සමහරට ඔබට මේක නිකන් අන්දමන්ද වෙන්න පුළුවන්. ඒකේ තේරුම දැන් ඔබ දන්නවා සාමාන්‍යයෙන් ආනයනකරු භාණ්ඩ ආනයනය කිරීම වගකීම් බාර කරනවා නැව් නියෝජිත ආයතනවලට. මොකද ඒගොල්ලෝ ක්‍රියාවලිය දන්නවනේ. ඒකට විශේෂඥ. ඔබට පහසුයි. ඒතර අපිට අපේ අනිකුත් ව්‍යාපාර කටයුතු වෙනුවෙන් කාලනාස්ති කරන්න පුළුවන්. හරිද? එහෙනම් ෂිපින් ඒජන්සිය නම් මම වෙනුවෙන් ආනයනය කරන්නේ. එහෙනම් ආනයන සරහන් කරේ සකස් කරන්නේ මම වෙනුවෙන් කවුද? ෂිපින් ඒජන්සි. ඒක තමයි මේ නියෝජිත විසින් කියලා කිව්වේ. එහෙම නැතුව මෙහෙම ලියුණා නැති. ආනයනකරු වෙනුවෙන් ආනයනකරුට වරායට ලැබී ඇති භාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් කර ආනයනකරු විසින් සම්පූර්ණ කර රේගොට බාර දිය යුතු වාර්තාව ඇති. එහෙම ලියුණා නැති. හැම කෙටි නිර්වචනයකටම ලකුණු එක ගාන ලකුණු 3ක් ලැබිලා තියෙනවා. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ඒ අවුරුද්දේම ප්‍රශ්නයක් 6 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3 වශයෙන් අහපු ප්‍රශ්නය. ව්‍යාපාරිකයෙකු විදේශ රටකින් භාණ්ඩ තොගයක් ආනයනය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල අදාළ ලියවිලි දක්වමින් සැකවින් විස්තර කරන සැකවින් කොහොම මේ කෙටි අදහස ලියුම ඇති. ඉහත පියවර ඇතුළත් සම්පූර්ණ පියවර ලකුණු 3ක් කියලා දෙනවනේ මේ ඇති. මේක විස්තරාත්මකව අහන්නේ නැහැ. මේ අහන්නෙත් ආනයන ක්‍රියාපටිපාටි. මීට කලිනුත් කතා කරා. මතකනේ පළවෙනි එක තමයි විදේශ සැපයුම් කරන පිළිබඳ තොරතුරු
ලබා ගැනීම නැත්නම් තොරතුරු සොයා ගැනීම. කොහෙන්ද සොයාගන්නේ? වාණිජ බැංකු වලින් පුළුවන්. ලංකා වෙළඳ මණ්ඩලය කියන ව්‍යාපාරිකයන්ගේ මව් ආයතනින් පුළුවන්. ශ්‍රී ලංකා ජාතික වෙළඳ මණ්ඩලයෙන් පුළුවන්. එහෙම නැත්නම් අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ගන්න පුළුවන්. නැත්නම් වාණිජ දෙපාර්තමේන්තුවෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපනයන සංවර්ධන මණ්ඩලයේ නියාමනයට ක්‍රියාත්මක වන වෙළඳ තොරතුරු සේවය මගින් ප්‍රකාශ කරන වෙළඳ නාමාවලි තුලින් උපුටා ගන්න පුළුවන්. මුලින්ම දෙකයි. එහෙම තොරතුරු ලබාගෙන අපි සිලෙක්ට් කරනවා කාගේ කෙනෙක්ගෙන්ද අපි තොරතුරු ගන්න යන්නේ කීප දෙනෙක්ගෙන්ද එක්කෙනෙක් හෝ කීප දෙනෙක්. එහෙනම් එහෙම සිලෙක්ට් කරලා මිල විමසීමක් කරනවා. මිල විමසීමක් කරන්නේ කොහොමද? මිල විමසීමේ ලිපියක් මගින්. මිල ඇතුළු කොන්දේසි විමසනවා. එහෙම යවන ලිපිය තමයි මිල විමසුම් ලිපිය නැත්නම් මිල විමසීමේ ලිපිය කියන්නේ. දැන් කිව්වනේ අදාළ ලියවිලි දක්වමු කියලා ඔන්න ලියවිලි දක්ව එකක්. මිල විමසීමේ ලිපියක් යවමු. අවශ්‍ය නම් ආනයන බලපත් ලබා ගැනීම හා විදේශ විනිමය වෙන් කරවා ගැනීම. තේරුණාද? දැන් සීමා කළ ආනයනයක් නම් අනිවාර්යයෙන්ම ආනයන බලපත්‍රය ගන්න වෙනවා. කොහෙන්ද ගන්නේ? ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ. ඒ වගේම ආනයනකරු ගෙවන්න එපේ. ගෙවන්න ඕන රුපියල් නෙවෙයිනේ ඩොලර් පවුම් යදාල් රටේ මුදල ඉන්නේ. එහෙනම් විදේශ විනිමය. එහෙනම් වාණිජ බැංකුව ආනයනකරුට නිකම් විදේශ විනිමය දෙන්නේ නැහැ. ඒකට විනිමය බලපත්‍රයක් ඉල්ලනවා. එහෙනම් මහ බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුවෙන් ලබාගත් විදේශ විනිමය බලපත්‍රයේ දුන්නම තමයි වාණිජ බැංකුව මෙයාට ඩොලර් හරි පවුම් හරි විනිමය නිකුත් කරන්නේ. ඒකෙන් තමයි ගෙවීම් කරන්නේ. එහෙනම් ඊළඟ එක තමයි අවශ්‍ය නම් ආනයන බලපත්‍ර ලබා ගැනීම හා මේක කොහොමද තුන මේක අනිවාර්යයි. මේක අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මේක අනිවාර්ය නෑ. වෙන් කරවා ගැනීම. එහෙනම් අදාළ ලියවිලි දක්වමින් කියනවා මෙන්න එකක් ආනයන බලපත්‍රය එකක් විදේශ විනිමය බලපත්‍රය. ආනයන බලපත්‍රය ගන්න කොහෙන්ද? ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව. මතකනේ? මේක ගන්න ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන්. ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන්. තේරුණානේ? විදේශ විනිමය බලපත්‍රය ගන්න කොහෙන්ද? ගන්නේ? මහ බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුවෙන්. ඊළඟට දැන් හරි අවශ්‍ය නම් ආනයන බලපත්‍රය ගත්තා විනිමය බලපත්‍රය ගත්තා. මොකද විනිමය බලපත්‍රය ලැබුණ නැත්නම් බහන්න ගෙන්නන්න බෑනේ. ඒ නිසා අපි මුලින්ම ගන්න ඕනේ. දැන් ඒකත් ලැබුණම දැන් ෂුවර්. දැන් විනිමය වෙන් කරගන්න පුළුවන් බැංකුවේ. එහෙනම් ඉන්ඩෙන්ටෝ යැවීම හා ණය ලිපි විවෘත කිරීම. එහෙනම් ඊළඟට අපි වහන්න ඉල්ලුම් කරලා යවනවා. ඒක තමයි ඉන්ඩෙන්ටෝ කියන්නේ. ඉන්ඩෙන්ටෝ යවන ගමන්ම ණය ලිපියත් තමන්ගේ බැංකුවෙන් ඕපන් කරන්න ඕනේ. ඒ කියන්නේ ණය ලිපිය යවනකම් වහන්න එවන්නේ නැහැ අපනයන කරුවා. අපනයන කරුට විශ්වාසයක් ඇති කරලා එයාට මුදල් ලැබෙන බව තහවුරු කරාම තමයි එයා එවන්නේ. ඉතින් ඒක තහවුරු කරන්න මේ ලිපිය යවන්න ඕනේ. එහෙනම් අපි නියමිත ඉල්ලුම් පත්‍රය පුරවල සාමාන්‍ය ණය ලිපිය මුළු වටිනාකමෙන් 100 ගාණක් ගෙවන්න ඕනේ ඇඩ්වාන්ස් එකක්. අපි ඒක ඉගෙන ගත්ත බැංකු පාඩමේදී ණය ලිපි සඳහා වූ කාසියාන්තිකය කියලා. කාසියාන්තිකය කියවලා අපි විනිමය වෙන් කරගන්නවා. ඊට පස්සේ නෞබාරපත ඇතුළු අනෙකුත් ලියවිලි ලැබීම. ඒ කියන්නේ මේ භාණ්ඩයට පස්සේ අපිට එනවා ආවන් පස්සේ නෞබාරපත, ඉන්වොයිසිය, රක්ෂණ සහතිකය ආදී ලේඛන ටික අපට ලැබෙනවා. අපේ බැංකුව මගේ. බැංකුව දාපු ඔක්කොම දෙයි. බැංකුව හරහා තමයි ඔක්කොම වෙන්නේ. ඊට පස්සේ ආනයන සටහන් කර ඉදිරිපත් කරනවා. ආනයන කරපු භාණ්ඩවල විස්තර ඇතුළත් කරලා රේගුවට බාර දෙනවා. ඒක දුන්නම තමයි තීරු ගාස්තු රේගු ගාස්තු තීරණය කරන්න ගෙවන්න කියලා. ඊපස්සේ අපි ගෙවනවා. එහෙනම් තීරු ගාස්තු හා වෙනත් ගාස්තු කියන්නේ රේගු ගාස්තු ගෙවා භාණ්ඩ නිදහස් කර ගැනීම. ඔක තමයි සාමාන්‍ය ක්‍රියාපටිපාටි. ඉහත පියවර ඇතුළත් සම්පූර්ණ උත්තරේ තමයි ලකුණු 3. දැන් මේ කොටස් අඩු වෙදි මොකද ලකුණු 2මාර 2 1මාර වගේ අඩු කරලා දානවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මේ 2008 වර්ෂයේදී යොමු වෙච්ච විභාග ප්‍රශ්න 2008 6 වෙනි ප්‍රශ්නේ අයන්න වෙන ප්‍රශ්නයක් ආ කොටස 6 වෙනි ප්‍රශ්නේ ආ
පහත් සඳහන් ඒවා පිළිබඳව කෙටි සටහන් ලියන්න. පහත් සඳහන් ඒවා පිළිබඳව කෙටි සටහන් ලියන්න. 1 ප්‍රභවස්ථාන සහතිකය, 2 බන්ධිත ගුදම. දැන් ඔබ මෙතෙක් අපි ආපු ගමනේදී විදේශ වෙළඳාමට අදාළව විභාග ප්‍රශ්න, ව්‍යුහගත ප්‍රශ්න විශ්ලේෂණය කරමින් ආ ගමනේදී ඔබට තේරෙන්න ඕනේ මේ දෙකත් නිතර පේපර් එකේ වර තබනවා. ඇයි මේ? ප්‍රභවස්ථාන සහතිකයෙන් කියන්නේ යම් අපනයනය කරන භාණ්ඩයක් ඒ අදාළ රටේම නිපද වූ බවට පිළිගත් බලාධිකාරිය තහවුරු කරනවා. සහතික කරන එකනේ කරන්නේ. තේරුණාද? දැන් ලංකාවෙන් ආපනයන කරන භාණ්ඩයක් ලංකාවේදීම නිෂ්පාදනය කළ භාණ්ඩයක් මිසක ඒක වෙනත් රටක නිෂ්පාදනය කළ එකක් නොවේ කියන එක තහවුරු කරනවා. තහවුරු කරන්නේ කොහොමද? පිළිගත් බලාධිකාරිය සහතික කරලා සහතිකයන් නිකුත් කිරීම. එතකොට මොකද හේතුව මේ ප්‍රභවස්ථාන සහතික විදේශ ගැනුම්කරුවන්ගෙන් 90%ක්ම අපි කියන්න පෙර ඒගොල්ලෝ ඉල්ලා සිටින අපේ ප්‍රභවස්ථාන සහතිකයක් ඕනේ. මොකද හේතුව විදේශික ගැනුම්කරුවෝ ලංකාවේ භාණ්ඩ මිලදී ගන්නේ ලංකාවේ භාණ්ඩ නිසා. ලංකාවේ භාණ්ඩ නිසා. ඒ කියන්නේ ලංකාවේ ඒ අදාළ භාණ්ඩ හොඳයි. යෝග්‍ය දේශගුණික තත්ත්වයන් යටතේ හදපු භාණ්ඩයක් කියලා තහවුරු කරන නිසා. දැන් තේ කියන්නකෝ තේ නම් කෙන්යාවෙත් තියෙනවා, පාකිස්තානෙත් තියෙනවා, බංග්ලාදේශෙත් තියෙනවා. නමුත් ඒ රටවල් වලට වඩා ලෝක වෙළඳ ඉල්ලුමක් තියෙන්නේ සිලෝන් ටී වලට, ශ්‍රී ලංකා තේ වලටයි. එහෙනම් ඒ කියන්නේ ලංකාවේ තේ වල දේශගුණික තත්ත්වයේ භූෂිතතාවය පිහිටීමත් එක්ක සෙසු රටවල් වලට වඩා ගුණාත්මක රසවත්ව තේ නිපදවන්න පුළුවන් ලංකාවේ තේ වලින්. තේරුණානේ? එතකොට එහෙමනම් විදේශිකයෝ ලංකාවේ තේ ඉල්ලන්නේ ලංකා තේ නිසා. එහෙනම් ඒගොල්ලෝ ඇනවුම කරන්න පෙර අපෙන් ඉල්ලනවා ප්‍රභවස්ථාන සහතිකයේ කොපි එකක්. අන්න මේ ප්‍රභවස්ථාන සහතිකයේ කොපි එකේ උම තමයි ඒගොල්ලෝ පිළිගන්නේ මේක ලංකාවේදීම නිෂ්පාදනය කළ තේ බවට. තේරුණාද? අනිත් එක බන්ධිත ගුදම. දැන් ඕනම භාණ්ඩ තොගයක් වරායට ආවම සාමාන්‍ය ගුදම් වල තියන්න බෑ. විශාල මහා පරිමාණ ලොරි ගණන් යවනවනේ. ඒතර ඒවට අනිවාර්යයෙන්ම අපි තීරු ගාස්තු ගෙවන්න ඕනේ. ලොකු මුදලක් එකවර ගෙවන්න බෑ. එහෙනම් ගෙවනකම් දානෝ බන්ධිත ගුදම. තීරු ගාස්තු ගෙවලා කොටස් වශයෙන් ගෙවලා අන්තිම ටික ගෙවලා නිම කරාම තමයි භාණ්ඩ නැවගත කිරීම කරන්නේ. එක්ක ආනයනික භාණ්ඩයක් නම් නිදහස් කිරීම කරන්නේ. ඒ නිසා මේ ගුදම කියන එකත් නිරන්තරයෙන්ම විදේශ දාමිදී කතා නොකරම් බැරි මාතෘකාවක් නිසා වෙන්නේ නැති එකෙන් අනිවාර්යෙන් බරතබීමක් කරනවා. ප්‍රභවස්ථාන සහතිකේ නැවගත කරන ලද භාණ්ඩ එම රටේම නිපද වූ බවට සහතික කරමින් අනුමත ආයතනය මගින් නිකුත් කරන සහතිකයයි. තීරුබදු සහන ලබා ගැනීම සඳහා මෙය ලබා ගැනීම. අරමුණ තමයි තීරුබදු සහන ලබා ගැනීම. දැන් මම අපනයනය කරන භාණ්ඩයක් අපේ රටේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන එක්ක ලංකා වෙළඳ මණ්ඩලය අපේ රටේ නිෂ්පාදනය කළ බවට සහතිකයක් දුන්නොත් ඒක තමයි ප්‍රභවස්ථාන සහතිකය කියන්නේ. ප්‍රභවස්ථාන සහතිකය මම රේගුඩ ඉදිරිපත් කරන් පස්සේ මොකද වෙන්නේ? මට අනිවාර්යයෙන්ම අඩු තීරුබද්දක් තමයි අය කරන්නේ. මම අපනයනය කරන භාණ්ඩ වලට සහනදායි තීරුබද්දක් තමයි අය කරන්නේ. මොකක්ද හේතුව? මාව තව තවත් දිරිගැන්වීම. ඇයි? මම භාණ්ඩ නිෂ්පාදනය කරලා මගේ රටේදී මම පරිභෝජනයට ගත්තේ නැතුව මම ඒක අපනයනය කරලා විදේශ විනිමය මූලාශ්‍රයක්, විදේශ විනිමය ගලා එන උල්පතක් මං නිර්මාණය කරගන්නවා. ඒ නිසා මාව දිරිගන්වන්න අනිවාර්යයෙන්ම මට අඩුවෙන් අය කරන තීරුබද්දක් නැත්නම් අඩු අපනයන තීරුබද්දක් තමයි ප්‍රදානය කරන්නේ. එන තීරුබදු සහනයෙන් ලැබෙනවා. අනේ තීරුබදු සහනය ලබා ගැනීම සඳහා තමයි මේ ප්‍රභවස්ථාන සහතිකේ මගේ පැත්තෙන් මට වැදගත් වෙන්නේ. ඒ මට. නමුත් විදේශ ගැනුම් කරුට වැදගත් වෙන්නේ ඒක නෙවෙයි. එයාට අවශ්‍ය ලංකාවේ නිෂ්පාදනය කළ එකක්ද කියලා 100%ක්ම තහවුරු කරගන්න තමයි එයාගේ ඉලක්කය වෙන්නේ. එහෙනම් එයාගේ ඉලක්කයත් සැපිරෙනවා. පැහැදිලිද? රයිට්. ඊළඟට බන්ධිත ගුදම. තීරුබදු ගෙවා භාණ්ඩ නිදහස් කරගන්නා තෙක් එම භාණ්ඩ තැන්පත් කර තබන වරායේ ඇති ගුදම් බන්ධිත ගුදම් වේ. මෙම භාණ්ඩ සඳහා තීරුබදු ගෙවා නිදහස් කරගන්නා බවට ආනයන කරුත් බැඳී සිටි. බැඳලා ඉන්නවා. යාට මග අරින්න බෑ. තේරුණාද? දැන් ආනයනය කරන භාණ්ඩයක් නම් ඒකට ආනයන තීරුබද්ද ගෙවන්න ඕනේ. ආනයන තීරුබද්දු ගෙවන තුරු ඒ භාණ්ඩ තැන්පත් කරන රේගුව බන්ධිත ගුදමේ. අපනයනය කරන භාණ්ඩයක් නම් නැව්ගත හෝ ගුවන්ගත කරන්න පෙර තීරු ගාස්තු ගෙවන්න ඕන. තීරුබදු ගෙවන්න ඕන. ගෙව්වේ නැත්තම් ගෙවනකම් ගුවන්ගත හෝ නැව්ගත කිරීම කරන්නේ තබන්නේ
බන්ධිත ගුදම. එහෙනම් තීරු ගාස්තු නොගෙවූ භාණ්ඩ තැන්පත් කරන ගුදම් තමයි බන්ධිත ගුදම් කියන්නේ. ඒ ටික ලියුවත් ඇති. තේරුණාද? එතකොට මේ ගුදමේ භාණ්ඩ තැන්පත් කරාම අනිවාර්යයෙන්ම තීරු බදු ගෙවනවා කියන එකගතාවයට නැත්නම් තීරු බදු ගෙවීමට කාටද? ආනයනකරුට හෝ අපනයනකරුටද අනිවාර්යයෙන්ම නෛතික බැඳියාවක් තියෙනවා. පැහැර අරින්න බෑ. පැහැදිලිනේ? ඒකටත් ලකුණු එකයි. ඒ සෑම කෙටි ප්‍රශ්නයකට ලකුණු එක බගින් ලැබෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2009 වර්ෂයේදී යොමු වෙච්ච විභාග ප්‍රශ්නය. 2009 වර්ෂයේ පැරණි සහ නව නිර්දේශ කළ විභාග දෙකක් පැවැත්ුණේ නැහැ. එක විභාගයයි. 6 වෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 3 කෙටි සටහන් ලියන්න කියලා වූ ප්‍රශ්නයක්. බදු රහිත වෙළෙන්සැල් duty free shops අන්තරාල වෙළඳාම එන්ටර්පෝට් එන්ටර්පෝට් නෙවෙයි PORT පෝට් කම්පැනි අර වරායත් එක්ක නිකන් හරි වගේ එකක් කරන්නේ නැහැ වැරදි. එන්ටර්පෝට් ට්‍රේඩ් OPEC සංවිධානයේ OPEC. මුලින්ම අපි ගමු බදු රහිත වෙළෙන්සැල්. දැන් බදු රහිත වෙළෙන්සැල් නැත්නම් ඩියුටි ෆ්‍රී shops කියනකොට මතක් වෙන්නේ මොකද්ද? එයාපෝට් එකනේ. එක්කෝ කටුනායක එයාපෝට් එක, එක්කෝ මත්තල එයාපෝට් එක. ගොඩක් වෙලාවට කටුනායකට මතක් වෙන්නේ. මතක් වෙනවනේ. ඒ කියන්නේ අපි දන්නවා එයාපෝට් එක ඇතුලේ බදු රහිතව විදේශ වලින් ගෙන්වන ඔය මත්පැන් වර්ග සැරේවා නිකන් ඒව නෙවෙයි. ඒ වගේම මිලාදික විදුලි උපකරණ සීතකරණ අධිසීතකරණ තේරෙනවද? ඒ වගේම රූපවාහිනියන්ට වගේ දේවල් මතක් වෙනවානේ. ඒ වගේ දැන් ඒ කටුනායක ගුවන් තොටුපළ ඇතුලේ තියෙන තීරු බදු රහිත සාප්පු සංකීර්ණයට අපිට ගිහිල්ලා පුළුවන් ද බඩු ගන්න? බෑ. එහෙම යන්න දෙන්නේ නැහැ. එයාපෝට් එක ඇතුළට ගියත් චෙක් කරලා යවන්නේ. අපි මොකද ඩියුටි ෆ්‍රී shopping area එකට යන්නම බෑ අනිවාර්යයෙන්. ඒක ඒවෙන් බඩු ගන්න පුළුවන් ගුවන් මගීන්ට පමණයි. ගුවන් මගීන්ට පමණයි. ගුවනින් මෙහෙට එන අයටත් ගුවනින් මෙහෙන් යන අයටත් පමණයි. අඩු ගන්න එයාපෝට් එකේ වැඩ කරන සේවකයන්ටත් බෑ. එයාපෝට් එකේ ප්‍රධාන විධායක නිලධාරියටත් බෑ. මතක තියාගන්න. දැන් වරායෙත් තියෙනවනේ. වරායෙත් තියෙනවා මේ කම්ප්ලෙක්ස් එකක්. ඒක පාලනය කරන්නේ සීමාසහිත වරාය සේවා සමාගමේ. සීමාසහිත වරාය සේවා සමාගමේ පෝර්ට් සර්විසස් කම්පැනි ලිමිටඩ් එකේ. එතකොට ඒකේ හිටපු GM ජෙනරල් මැනේජර් චෙයාමන් ළඟට ඉන්න කෙනා. චෙයාමන් හිටින් GM නේ ක්‍රියාකාරී පුද්ගලයා. අර විශ්වවිද්‍යාලේ චාන්සලර් වයිස් චාන්සලර් වගේ තේරෙනවද? විශ්වවිද්‍යාලේ චාන්සලර් කියන්නේ කුලපති. එයා නාමිකයිනේ. නමුත් විශ්වවිද්‍යාල පද්ධතිය කළමනාකරණය කරන ප්‍රධාන විධායකයෙක් වශයෙන් සැලකන්නේ වයිස් චාන්සලර් VC දෙවනියා. ඒ වගේ තමයි GM තමයි වැඩකාරයා. චාමන් නාමිකයි. ඇත්තට තේරෙනවද? ඉතින් මගේ මිත්‍රයෙක් දැන් ඒ කාලෙත් ඔය වරායිදී ඔය ඩියුටි ෆ්‍රී shopping complex දාලා එක එක මත ටීචර්ස්ලා සහ ළමයි අතර ඒකෙන් වරාය වැඩ කරන සේවකයන්ට බඩු ගන්න පුළුවන් එක්ක බඩු ගන්න බෑ කියලා. පස්සේ මම ඔක පැහැදිලිව හමු වෙලාම ඇහුවා. මිස්ටර් විමල් කළුබෝවිල. එයා කිව්වා බීරේ මේකේ සේවකයන්ට නෙවෙයි. දැන් මේ කම්පැනි මම GM නේ මටත් බෑ කිව්වා. එතනින් හරි ඔයා හිතා ගන්න කිව්වා. මේකේ වැඩ කරන සේවකයන්ට නෙවෙයි. මේ දැන් ඩියුටි ෆ්‍රී shopping complex එක මේන්ටේන් කරන පවත්වාගෙන යන සමාගමේ මම GM නේ මටත් බෑ කිව්වා එකෙන් බඩු ගන්න. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා කාටවත් ගන්න බෑ. ඒගොල්ලෝ ගන්නව නම් ඉතින් එන නැව් මගියෙක් හෝ ගුවන් මගියෙක් සම්බන්ධ කරන් ඒගොල්ලන්ට අපි ශ්‍රී ලංකා රුපියල් වලින් නියමිත මුදල ගෙවන්නම් පොරොන්දු මත ඒගොල්ලන්ගේ අතේ තියෙන විදේශ මුදල් වලින් එළියට ගන්නව මිසක ඒගොල්ලන්ට ගන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම එයාපෝට් එක ඇතුලේ දී ගන්න පුළුවන් ගුවන් මගින්ට පමණයි යන එන. හාබර් එකේදී ගන්න පුළුවන් නැව් මගින්ට පමණයි යන එන. තේරුණානේ? විදේශයන්හි සිට තම රටට පැමිණෙන හෝ විදේශයන්ට යන පුද්ගලයින්ට තීරු බදු රහිතව භාණ්ඩ හා සේවා මෙල්ට ගත හැකි වෙළෙන්සැල්ය. ගුවන් තොටුපළවල් හා වරායවල් ආශ්‍රිතවද ගුවන් තොටුපළවල් හා වරායවල් ආශ්‍රිතවද දේශ සීමාන්විතක දේශ සීමාවලද මේවා පිහිටුව ඇත. මෙන්න පළවෙනි එක, මෙන්න දෙවෙනි එක, මෙන්න තුන්වෙනි එක. දේශ සීමාවලක් තියෙනවා. දැන් ඔබ දන්නවා බොහෝ රටවල් තියෙන්නේ මුහුදක් නැති රට ලෝකේ භූමිය අභ්‍යන්තරයේනේ. ඒතර දේශ සීමා තියෙනවනේ. සමහරට දේශ සීමා තාප්පයක් තියෙනවා.
සමහර තාප්පෙකුත් නෑ පොඩි ගේට්ටුවක් වගේ තියෙන. එතන මුර කපොල්ලක් තියෙනවා. කවුද රේගුවේ කාර්යාලයක් තියෙනවා. ඊට අමතරව වීසා ඔෆිස් එකක් තියෙනවා. තානාපති කාර්යාලයෙන් දාන. චෙක් කරලා ඒවා චෙක් කරලා මේ යහපැතට යන්න විතරයි තියෙන්නේ. වැටක් කපන්න දෙයක් නැහැ. තේරෙනවද? එතකොට මේ ඒ දේශ සීමාවල සමහර රටවල තියෙනවා. හේතුව දැන් එහා පැත්ත දැන් නේපාලට යනවනේ අපි ඉන්දියාවේ නේපාලට යනවනේ. මේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංචකේ බලන්න වන්දනා කරන්න. එතකොට අපි බස් එක නතර කරලා අපේ පාස්පෝර්ට් චෙක් කරලා බස් එක නිකම්ම තියනවා. අර පුංචි ගේට්ටුවක් වගේ තියෙන. තේරුණාද? එහා පැත්තට ගියාම නේපාලෙ මේ පැත්තට ගියාම ඉන්දියාව. අන්න ඒ තැන්වලත් මේ තියෙනවා. එතකොට අපි ඉන්දියාවෙන් අපි නේපාලට ඇතුල් වෙනකොට එතන තීරුබදු රහිත සාප්පුවක් තියෙනවා නම් අපි පාස්පෝර්ට් තියෙන මගින් නිසා අපිට පුළුවන් ඉන්දියන් රුපියල් හරි නැත්නම් වෙනත් විදේශ මුදල් වර්ගයක් හරි ගෙවලා භාණ්ඩ මිල දී ගන්න පුළුවන්. තේරුණාද? එනම් විදේශයන්හි සිට තම රටට පැමිණෙන හෝ විදේශයන්ට යන පුද්ගලයන්ට තීරුබදු රහිතව භාණ්ඩ ආසේව මිලදී ගත හැකි වෙළෙන්සැල්. ගුවන්තොටුපොළ වරාය හා දේශ සීමාවලත් මේක පිළිලා තියෙනවා. හේතු උපරිම ඇති ලකුණු එකක් ගන්න. ලකුණු එකක් දෙනවා. ඊළඟට අන්තරාල වෙළඳාම. ආනයනය කරන ලද භාණ්ඩ වරාය ගුදම්වල තිබියදීම වර්ග කර සකස් කර මිශ්‍ර කර හෝ අසුරා වෙනත් රටවලට ඇවීම අන්තරාල වෙළඳාමයි. ඒ කියන්නේ ආනයනය කරන භාණ්ඩ වරාය ගුදම්වල තමයි තියාගන්නේ. එළියට ගන්නෙ නෑ. හරිද? වර්ග කර සකස් කර මිශ්‍ර කර හෝ අසුරා වෙනත් රටවලට ඇවීම අන්තරාල වෙළඳාම. එක්කෝ සකස් කරනවා නැත්නම් මිශ්‍ර කරනවා අසුරුම් කරනවා. හැබැයි අලුතෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ ප්‍රතිඅපනයනදී අලුත්ම භාණ්ඩයක් හැදෙන්න පුළුවන්. මේක හැදෙන්නේ නැහැ. සාමාන්‍ය කියන්නේ තේරීම, වර්ග කිරීම, මිශ්‍ර කිරීම, ඇසුරුම් කිරීම හැර වෙනත් වෙනසකට ලක් නොකර තමයි නැවත එක්ස්පෝර්ට් කරන්නේ. ඒක තමයි අන්තරාල කියන්නේ. ඔපෙක් සංවිධානය කියන එක දන්නවනේ. තෙල් අපනයනය කරන රටවල් එකමුතුව. ඛනිජ තෙල් අපනයනය කරන රටවල් අතර ඇති කරගත් සංවිධානය කියන එකමුතුවකි. එමගින් ඛනිජ තෙල් මිල හා නිෂ්පාදනය පාලනය කරයි. ඔපෙක්. oil producing exporting countries. තෙල් නිෂ්පාදනය කර අපනයනය කරන රටවල් කියන එක. ඛනිජ තෙල් අපනයනය කරන රටවල් අතර ඇති කරගත්ත සන්ධානයක් තමයි මේ එකො සංවිධානය. මේගොල්ලෝ මේ මගින් ලෝක වෙළඳපොළට තෙල් සැපයුම ක්‍රමානුකූලව පාලනය කරමින් ඉහළ ස්ථාවර මිලක් රඳවාගෙන උත්සාහ කරනවා. දැන් වක්කට කැඩුව වගේ ලෝක වෙළඳපොළට තෙල් නිකුත් කරන මොකද මේ මිල අඩු වෙනවනේ. මේ රටවල් 13ක් මේක සාමාන්‍යයෙන් 13 දෙනෙනේ. මේ රටවල් 13 සාකච්ඡා කරලා තීරණය කරනවා අපි කොච්චර තෙල් නිෂ්පාදනය කරත් අපේ භූමියෙන් කොච්චර තෙල් ලැබුණත් අපේ වාසනාවට අපි ඒව ස්ටොක් කරගන්නවා. අපි එකපාරට එළියට දාන්නේ නැහැ. දාන්නේ සීමා කරලා. සීමා කළ දැම්මම අනිවාර්යයෙන්ම හැමදාම ඉහළ මිලකට විකුණ ගන්න පුළුවන්. එහෙනම් ලෝකයේ තෙල් මිලයි නිෂ්පාදනය දෙකම ඔපෙක් තමයි පාලනය කරන්නේ. ඒත් ලකුණු එකයි. කෙටි ප්‍රශ්නයන්නේ. ඔය වගේ සෑම කෙටි ප්‍රශ්නයකදීම ලකුණු එක බැගින් තමයි ලැබෙන්නේ. ඊළඟට ඔය අවුරුද්දේ මහපු හතරවෙනි ප්‍රශ්නය. ඒ කියන්නේ හයවෙනි ප්‍රශ්නේම රෝමි ලක්කම් දැන් මේ තුනේ අයන්න කතා කරේ. හතරවෙනි ප්‍රශ්නේ අයන්න. විද්‍යුත් ව්‍යාපාර සහ විද්‍යුත් වාණිජ්‍ය වෙන්වෙන් වශයෙන් හඳුන්වන්න. විද්‍යුත් ව්‍යාපාර සහ විද්‍යුත් වාණිජ්‍ය වෙන්වෙන් වශයෙන් හඳුන්වන්න. මොකද මේ කියන්නේ? මුලින්ම විද්‍යුත් වාණිජ්‍ය අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම හා විකිණීම. මේ වැඩිත් එක්ක නේද ලකුණු එකයි. කෙටිම උත්තරේ ඊ-කොමර්ස් නිර්වචනය කළ හැකි ලකුණු ලබා ගන්න පුළුවන් කෙටිම නිර්වචනය තමයි අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම විකිණීම. එහෙම නැත්නම් කියන්න පුළුවන් අන්තර්ජාලය හෝ වෙනයම් sannivedana ජාලයක් ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීම විකිණීම ඒත් හරි. තේරුණාද? ලකුණු එකයි. ඊළඟට විද්‍යුත් ව්‍යාපාර වල මෙහෙපැත්තේ. විද්‍යුත් ව්‍යාපාර ක්‍රියාවලියේ නිෂ්පාදනය, අලෙවිය, ප්‍රවර්ධනය, මූල්‍ය, මානව සම්පත්, මහජන සම්බන්ධ යනාදී සෑම කටයුත්තක්ම අන්තර්ජාලය භාවිතා කරමින් සිදු කිරීමයි. විද්‍යුත් වාණිජයද මෙහි අන්තර්ගතය. විද්‍යුත් වාණිජයද මෙහි අන්තර්ගතය. තේරුණාද? දැන් අන්තර්ජාලයේ හෝ යම් කිසි sannivedana ජාලයක් ඔස්සේ භාණ්ඩ ආසේවා මිලදී ගැනීම හෝ විකිණීමනේ ඊ-කොමර්ස් කියන්නේ.
ඒක බොහොම පටු ක්‍රියාවලියක්. නමුත් විද්‍යුත් ව්‍යාපාර කියන්නේ ව්‍යාපාර ක්‍රියාවලියේ ව්‍යාපාර තුළ සිදුවන ක්‍රියාවලියේ නිෂ්පාදන කටයුතු, අලෙවි කටයුතු, ප්‍රවර්ධන කටයුතු, මූල්‍ය කටයුතු, මානව සම්පත් කටයුතු, මහජන සම්බන්ධතා, පබ්ලික් රිලේෂන්ස්, මහජන සම්බන්ධතා ආදී සෑම කටයුත්තක්ම අන්තර්ජාලය භාවිතා කිරීම සිදු කරනවා. එහෙනම් ව්‍යාපාරික සමස්ත කටයුතු අන්තර්ජාලය සම්බන්ධ කර ගනිමින් සිදු කරනවා නම් අපි ඒකට කියන්නේ මොකක්ද? විද්‍යුත් ව්‍යාපාර. එහෙනම් විද්‍යුත් ව්‍යාපාර ඇතුළෙම තියෙනවා විද්‍යුත් වාණිජය කියන එකක් තියෙනවා. ඒකල විද්‍යුත් ව්‍යාපාරවල උපකුලකයක්. පැහැදිලිනේ? ලකුණු 1යි. ඊළඟට 2010 වර්ෂයේ අහපු විභාග ප්‍රශ්නය 5 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3. 5 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3. පහස් සඳහන් ඒවා අතුරෙන් ඕනෑම 3ක් සඳහා කෙටි සටහන් ලියන්න. පහස් සඳහන් ඒවා අතුරෙන් ඕනෑම 3ක් සඳහා කෙටි සටහන් ලියන්න. පළවෙනි එක අයන්න වෙළඳ වර්ණ පිළිබඳ වූ පොදු ක්‍රමය. වෙළඳ වර්ණ පිළිබඳ වූ පොදු ක්‍රමය GSP+. GSP+. වෙළඳ වර්ණ පිළිබඳ වූ පොදු ක්‍රමය. ජෙනරල් ස්පෙෂල් ප්‍රිෆරන්සස් ප්ලස් ඕක කියලා එතකොට කියනවා. එහෙම නැත්නම් ජෙනරල් ස්පෙෂලායිස් ප්‍රිෆරන්සස් කියලාත් කියනවා. තේරෙනවද? එහෙමත් නැත්නම් ජෙනරලයිස් සිස්ටම් ඔෆ් ප්‍රිෆරන්සස්. මම හිතන්නේ ඒක තමයි වඩා හරි විවහාර ඉංග්‍රීසි. තේරෙනවද? ජෙනරලයිස්ඩ් සිස්ටම් ඔෆ් ප්‍රිෆරන්සස් කියලාත් කියනවා. තේරෙනවද? අනික යුරෝපීය සංගමයේ යුරෝපියන් යූනියන්, ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම, ඉන්දු ලංකා ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට්, දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමය. ලංකාවත් ඉන්න අපේ කලාපයේ ප්‍රබලම වෙළඳ කලාපය. දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමය. South Asian Association for Regional Cooperation එකේ මූල අකුරු වලින් තමයි මේ SAARC කියන ඇබ්‍රිවියේෂන් එක හදලා තියෙන්නේ. South Asian Association for Regional Cooperation. දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමය. ඕනෑම 3ක් ගැන ඉස්සරහට. right. බලමු පළවෙනි එක. වෙළඳ වර්ණ පිළිබඳ වූ පොදු ක්‍රමය. වෙළඳ වර්ණ පිළිබඳ වූ පොදු ක්‍රමය. ජෙනරලයිස් සිස්ටම් ඔෆ් ප්‍රිෆරන්ස් කියලා උකට කියනවා. ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයේ රටවලට යවුන් ලබන භාණ්ඩ සඳහා ලැබෙන බදු සහනය. ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයේ රටවලට යවුන් ලබන භාණ්ඩ සඳහා ලැබෙන බදු සහනය. දැන් අපි දන්නවා ලෝකයේ ලොකුම වෙළඳ හවුල. නැත්නම් ලෝකයේ විශාලතම වෙළඳ කලාපය තමයි යුරෝපා හවුල. නැත්නම් යුරෝපියන් යූනියන් කියන එක, EU කියන එක. හරිද? අන්නේ යුරෝපා සංගමයේ සමාජික රටවල් 27ටම භාණ්ඩ යවනවා නම් ඒ භාණ්ඩ වලට බදු සහනයක් ලැබෙනවා. දැන් ලංකාවෙන් යනවා කියලා ගාමන්ට්ස් රෙදිපිලි යනකොට රෙදිපිලි වලට ඒ යුරෝපා සංගමයේ රට ආනයන බද්ධ වශයෙන් අය කරන්නේ 10ක් වගේ ප්‍රමාණයක්. බොහොම සුළු ප්‍රමාණයක්. සමහර රටවල 100 අය කරන්න නැතුව ඉන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ඒ ලංකාවෙන් අපනයනය කරන රෙදිපිලි හා ඇඟලුම් වලට ඒගොල්ලෝ ආනයන බද්ධ එක්ක අයින් කරා හෝ ඉතාම අඩුවෙන් අය කරනවා කියන්නේ මොකද වෙන්නේ? එහෙනම් ඒ ආනයන කරුගේ වියදම අඩු වෙනවා. අඩු වෙනවනේ. ඒ නිසා ආනයන කරුට හැකි වෙනවා අඩු මිලකට භාණ්ඩ වෙළඳ පොළට අලෙවි කරන්න. අන්න අඩු මිලක් යටතේ විශාල වශයෙන් මිනිස්සුන් මිලදී ගැනීම හැකියාව ඇති වෙනවා. තේරෙනවද? ඒ නිසා මේ විශාල වශයෙන් ඉල්ලුමක් ඇති වෙනවා ලංකාවේ ඇඟලුම් වලට. දැන් ඔක වෙන රටකින් අපි තුමු දැන් වෙන බටහිර රටකින් ඔය ඇඟලුම් ගත්තා නම් ටැක්ස් එක ගහනවා. මේකට ගහන්නේ. ඒ නිසාම ඒව මිල අඩුයි. ඒ නිසා ඒවට විශාල ඉල්ලුමක් ඇති වෙනවා. ඒ නිසා නැවත නැවතත් ඇඟලුම් නිෂ්පාදනය කර අපනයනය කර අපට විනිමය උපයන්න පුළුවන්. තේරෙනවද? ඕක තමයි ආරම්භය. ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයේ රටවල් වලට යවුන් ලබන භාණ්ඩ සඳහා ලැබෙන බදු සහනයක වඩා හොඳ තීරු බදු සහනය. ඒතර ලංකාවෙන් යුරෝපා සංගමයේ රටකට භාණ්ඩ යවනවා නම් ඒ භාණ්ඩ වලට ඒගොල්ලෝ තීරු බද්ද එක්ක නිදහස් කරන එක ස්ථාසුරු ප්‍රමාණය අඩු කරනවා. ඒ හේතුවෙන් ආනයන කරුගේ වියදම අඩු වෙනවා. ඒ නිසා යාට පුළුවන්කම ලැබෙනවා අඩු මිලට භාණ්ඩ සපයන්න වෙල මාකට් එකට. අඩු මිලට භාණ්ඩ සැපීම තුළින් මොකද වෙන්නේ? විශාල ඉල්ලුමක් සහ ලාභයක් උපය ගන්න පුළුවන්කම ලැබෙනවා. ඕක තමයි ආරම්භය. නමුත් දැන් මේක වෙනස්. තේරෙනවද? දැනට මෙය
වෙනස් වී ඇත. දැනට මේ වෙනස්. දැන් එදා කිව්වේ GSP ප්ලස් එක හම්බෙන්නේ යුරෝපීය සංගමයේ රටවල් 27න්. ඒ රටවලට අපි බහණ්ඩ යවනකොට ඒ රටවල බහණ්ඩ යවනකොට අපිට තීරුබුදු සහන හම්බ වෙනවා. ඒ නිසා අපි යවන බහණ්ඩ ඒ රටේදී අඩු මිලට විකුණන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඉල්ලුම වර්ධනය වෙනවා. ඒ නිසා ඉල්ලුමට මුහුණ දෙන්න නැවත නැවත අපට ඇණවුම් ලැබෙනවා. එහෙනම් නැවත නැවත ඇඟලුම් නිෂ්පාදනය කර කර යන්න පුළුවන්. එහෙනම් අපේ රටේ මොකද වෙන්නේ? නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රියාශීලී වෙනවා. කාර්යක්ෂම වෙනවා. නමුත් අද එහෙම නෙවෙයි කියන්නේ. අද මේක යුරෝපා සංගමයට පමණක් නෙවෙයි. GSP ප්ලස් එකට ප්‍රසාරලා තියෙනවා දියුණු රටවල්. දියුණු වෙමින් පවතින රටවල් දියුණු රටවල් වෙත. දියුණු වෙමින් පවතින රටවල් දියුණු රටවල් වෙත තෝරාගත් බහඬ ඔක්කොටමත් නෙවෙයි තෝරාගත් බහඬ අපනයනය කරනකොට ඒවට ලැබෙන තීරුබුදු සහනය. යුරෝපා සංගමයෙන් වෙන්න ඕනේ නෑද? යුරෝපා සංගමයෙන් බැහැර රටක්නේ මොකද ජර්මනිය. එහෙනම් ජර්මනියට අවද්දිත් ඒ ජර්මනියත් බොහෝ වෙලාවට අපිට මේ සහනය ලබා දෙනවා. මුලින් ආරම්භය හරියම තමයි. යුරෝපීය සංගමයට අයිති රටවලින් තමයි මේ තීරුබුදු සහන දුන්නේ. මොනවටද? දුප්පත් රටවලින් බහඬ ආනයනය කරද්දී. ඒ කියන්නේ ලංකාවෙන් බහඬ හෙට එක්ස්පෝර්ට් කරනවා. ඒතර එහි ආනයනය කරනවානේ. ඒතර ඒගොල්ලෝ ආනයන තීරුබද්දක් අය කරනවානේ. ඒතර ආනයන තීරුබද්ද නිසා මොකද වෙන්නේ? නැවත වාරයක් බහඬ මිල ඉහළ යනවා. ඒ තීරුබද්ද ආනයන කරු ඒගොල්ලෝ බහඬ මිලට ඇඩ් කරනවානේ. මිල වැඩි වුණාම මිනිස්සු ඉල්ලන්නේ නැහැ. ඉල්ලුම අඩු වුණාම පස්සේ මොකද වෙන්නේ? එහෙනම් ඒ වෙළඳාම අඩපණ වෙනවා. එහෙනම් අපිටත් ආදායම් නැති වෙනවා. අපිට විශාල පාඩුවක් වෙනවා. ඒගොල්ලන්ට බහඬ පරිභෝජනය කරන අවස්ථාව නැති වෙලා යනවා. මතකනේ GSP ප්ලස් එක කාලයක් අත්තිරේව ලංකාවට එරෙහිව. ඒ අත්තිරේන හේතු කිහිපයක් තිබුණා. එකක් තමයි අනවශ්‍ය පරිදි මිල වැඩි කිරීම. අනිත් එක තමයි ද්‍රව්‍ය කලවම් කරලා බහඬල ගුණත්වයේ බාල කරන ඉපදවීම. ඒකට වැඩි කාගත්තේ. පස්සේ කොහොම හරි නැවත රාජ්‍ය නිලධාරීන් කතා බහ කරලා දේශපාලන අධිකාරී කතා කරලා මිත්‍රශීලී ඒ ප්‍රශ්න විසඳගත්තා. අද වන විට මේක වෙනස් කියලා කිව්වා. අද වන විට සංවර්ධනයේ වෙමින් පවතින රටවලින් සංවර්ධිත රටවල් වලට තීරුබදු සහන යටතේ භාණ්ඩාසේ වලිවි කිරීමට ඇති කරගත්ත විසුම තමයි GSP ප්ලස් කියන්නේ. තේරුණාද? දැන් ඒ නිසා මම ඉල්ලීමක් කරනවා 2022 මේක ඇහුවොත් එහෙම මේ පරණ ස්කීම් වල තියෙනවා ලියන්න යන්න එපා. තේරුණාද? දියුණු වෙමින් පවතින රටවල් වෙත එම රටවල් විසින් සංවර්ධිත රටවල් වලට බහඬ අපනයනය කිරීමේදී ලබා දෙන තීරුබදු සහන. එච්චරයි. මෙතන අපි දැන් අදට ලියමු සංවර්ධිත සංවර්ධනය වෙමින් පවතින රටවලින් සංවර්ධිත යුරෝපීය සංගමයේ කතාවක් මොන්නේ සංවර්ධිත රටවලට බහඬ අපනයනයේදී එම රටවලින් ලබා දෙන තීරුබදු සහනය. උච්චරයි. මේක තමයි අද ලියන්න උත්තරේ. තේරෙනවද? මේක තමයි අද වන විට මේ ගිවිසුම අලුත් කරලා තියෙන තත්ත්වය. තේරෙනවද? මේක තමයි අද තියෙන අලුත්ම තත්ත්වය. අපි බලමු ඊළඟට දැන් මෙතන තියෙන දේ වැරදිද? යුරෝපා සංගමයේ රටවලට එවන ලබන භාණ්ඩ සඳහා
ලැබෙන බදු සහනය කියන වැරදි හරිනේ. අර මම යටින් ලියලා පෙන්නන විදිහට ලියන්න. සංවර්ධනය වෙමින් පවතින රටවල් සංවර්ධිත රටවලට භාණ්ඩ හා සේවා සැපීමේදී සංවර්ධිත රටවල වලින් ලබා දෙන බදු සහනය. මේක තේරුම් ගන්න මොකද්ද සමහර වෙලාවට පැහැදිලිය මොකද්ද කියලා කියන්නේ මේ. දැන් මම කියන්නේ ලංකාව සංවර්ධනය වෙමින් තියෙන්නේ. ලංකාව ඇමරිකාවට රිදිපිලි හැංගලුම් යවනවා නම් ඒ රිදිපිලි හැංගලුම් වලට ඇමරිකාවේදී අය කරන තීරුබද්ද අයින් කරනවා. එච්චරයි. නැත්තම් ඊටාම අඩු ප්‍රමාණයක් අය කරන්නේ. ඒතර මොකද වෙන්නේ? ඇමරිකාවට ඇමරිකාවේ වෙළඳ පොළට අපේ ඇඟලුම් යනකොට මොකද වෙන්නේ? ඒවැ මිල පහළ යනවා. දැන් ඇමරිකාවත් තීරුබද්ද අය කරා නම් 100%ක් මොකද වෙන්නේ? මිල ඉහළ යනවනේ. දැන් ඒක වෙන්නේ නැහැ. එහෙනම් අඩු මිලට හොඳ තත්ත්වයේ ඇඟලුම් හම්බ වෙනවා. ඒ නිසා කැමැත්තෙන් ඇමරිකානු අපේ ඇඟලුම් මිල දී ගන්නවා. ඒ නිසා මොකද වෙන්නේ? නැවත නැවතත් ඇණවුම් ලැබෙනවා. එහෙනම් අපේ ගාමන්ට් ෆැක්ටරි වලට මොකද වෙන්නේ? යාව ජීව අනිවාර්යයෙන් නිෂ්පාදන ක්‍රියාවලිය ගෙනියන්න පුළුවන්කම ලැබෙනවා. ඒකනේ මේක වාසිය. තේරුණාද? හරි. ඊට පස්සේ යුරෝපීය සංගමය. යුරෝපීය රටවල් විශාල ගණනක එකතුවෙන් සකස් කරගෙන ඇති නිදහස් වෙළඳ සංගමයකි. යුරෝපීය රටවල් විශාල ගණනක එකතුවෙන් සකස් කර ඇති නිදහස් වෙළඳ සංගමයකි. හොඳම නෑ ඉතින් නිර්වචනේ නේ. දැන් අපි මේට වඩා හොඳට ලස්සන මේ සංගමය අපි දැක්කනේ කතා කරන්නේ මතකයිනේ. ඒ නිසා අපිට මෙහෙම ලියන්න පුළුවන්. යුරෝපීය රටවල් කීපයක් එක් වී තීරුබදු සහ තීරුබදු නොවන බාධක බැහැර කරමින් නිදහසේ වෙළඳාමේ යෙදීමටත් ඔවුන් අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණිනුත් පිහිටුවා ඇති සන්ධානයයි. එහෙම ලියුවනම් වඩා හොඳයි ඉතින්. නැත්නම් වෙළඳ සම්බාධක බැහැර කරමින් වෙළඳාමේ යෙදීමටත් ඔවුනොවුන් අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීමටත් යුරෝපීය රටවල් කීපයක් එක් වී පිහිටුවා ගන්නා ලද සංගමය. එහෙම ලියුවනම් වඩා හොඳයි. මේක ඉතින් තරම් හොඳම නැහැ කියලා පේනවනේ. හරිද? ඒක ඔයගොල්ලෝ කරන්න බුද්ධිමත්ත. ඊළඟට ඉන්දු ලංකා නිදහස් වෙළඳ කිවිසුම. ඉන්දු ලංකා ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරුබදු වලින් තොරව තෝරාගත් භාණ්ඩ වර්ග කීපයක් හුවමාරු කර ගැනීමට ඇති කරගත් කිවිසුම. ඒක ලේසි. ඒක මේ ඇති එකට. ඉන්දියාවත් ලංකාවත් අතර ඔක්කොටම නේ තෝරාගත් භාණ්ඩ කීපයක් හුවමාරු කරගන්නකොට තීරුබදු වලින් තොරව එක්ක තීරුබදු අවම කරගෙන හුවමාරු කරගන්න ඇති කරගත් කිවිසුම. ඒතර රටවල් දෙකේම වෙළඳාම මොකද වෙන්නේ? ප්‍රසාරණය වෙනවා. දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගම. South Asian Association for Regional Cooperation. ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල් 8ක් මතකනේ. මේකේ සමාජික මතක තියන විභාගයට අහනවා. සමාජික මතකනේ. ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, මාලදිවයින, භූතානය, ඇෆ්ගනිස්තානය රටවල් 8ක් මතකනේ. ලංකාව, ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල් 8ක් ආර්ථික හා සංස්කෘතික සහයෝගිතාවන්න වැදගත්ම දෙකක් මේකේ තියෙනවා. එකක් ආර්ථික. එකක් ආර්ථික. එකක් ආර්ථික. අනිත් එක සංස්කෘතික. මේක දෙක මේක එක. තේරුණාද? ලංකාව, ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල් 8ක් ආර්ථික හා සංස්කෘතික සහයෝගිතාව අරමුණු කරගනිමින් පිහිටුවාගත් සංවිධානය තමයි සාක් කියන්නේ. ඒ කියන්නේ දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමය. සංස්කෘතිකම වශයෙන්, ඒ වගේම ආර්ථිකම වශයෙන්, තාක්ෂණික වශයෙන්, දේශපාලනික වශයෙන් හැම පැත්තකින්ම. නමුත් අපි මූලික වශයෙන් හයිලයිට් කරන දෙකයි හැම පැත්තකින්ම සහයෝගිතාවයක් වර්ධනය කර ගැනීම පිණිස තමයි තීරුබදු ඇතුළු තීරුබදු නොවන බාධක පුළුවන් තරම් බැහැර කරගෙන වෙළඳාමේදී නැති කරගත්ත සන්ධාන නැත්නම් කිවිසුම. එක් කරුණක් පැහැදිලි කරන ලකුණක බැගින් කරුණු තුනටම ලකුණු 3ක් ලැබෙනවා ඇති. පැහැදිලිනේ? අපි ඊළඟට බලමු. ඒ වර්ෂයේම 6 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 ප්‍රශ්නයේ අයනුවන දෙකමාර තියෙනවා. 6 රෝම ඉලක්කම් 2 යන්නේ. විදේශ වෙළඳාමෙන් රටකර ලැබෙන ප්‍රතිලාභ පැහැදිලි කරන්න. බොහොම ලේසි ප්‍රශ්නයක්. නිරන්තරයෙන්ම අහනවා. ආර්ථික විද්‍යාව විෂයත් අහනවා කියලා අපි දන්නවා. මතකයිනේ? විදේශ වෙළඳාමේදීමින් ලැබෙන වාසි. එකක් ජීවන තත්ත්ව උසස් වීම. කොහොමද වෙන්නේ? විවිධ භාණ්ඩ පරිභෝජනයට අවස්ථාව ලැබීම. මේක වඩා හොඳයි. ඉතින් මම ස්කීම් එක දුන්නා. මම කියන්නේ විවිධ රටවල කියලා. තේරුණාද? දැන් විවිධ භාණ්ඩ කොහොමද පාවිච්චි කරන්න පුළුවන් අපිට? අපේ රටේ විවිධ භාණ්ඩ තියෙනවානේ. රස කැවිලි කිව්වොත් නේ කොච්චර දේවල් තියෙනවද? විවිධ දේවල් තියෙනවනේ. අපි කියන්නේ විවිධ රටවල තත්ත්වෙන් උසස් භාණ්ඩ අපිට පරිභෝජනය කරන අවස්ථාව ලැබෙනවා. ඒ නිසා තමයි අපේ ජීවන තත්ත්වය උසස් වෙන්නේ.
දෙවෙනි එක විදේශ විනිමය උපයා ගැනීම. ඒකත් ඉතින් කමක් නැහැ. ඉතින් මේ කොන්ට්‍රෝල් චීෆ් මේකේ සාරාංශයනේ දාන්නේ. සම්පූර්ණ උත්තර නෙවෙයිනේ. ඒත් මේක ටිකක් කැත යන දෙන්න හොඳයි නේ. කියන්න ඕනේ විදේශ විනිමය ඉපයීම වර්ධනය කරගත හැකි වීම. දැන් ඇත්තටම අපි විදේශ වෙළඳාමක් නොතිබුණා නම් අපිට විදේශ විනිමයක් නැහැ. විදේශ වෙළඳාමකට අවතීර්ණ වුණොත් තමයි විදේශ විනිමය උපයන්න පුළුවන්. ඒ තේරුමින් තමයි විදේශ විනිමය උපයා ගැනීමෙන් උපයා ගත හැකි කියලා කියන්නේ. ඒක හරි. තවත් හොඳයි විදේශ විනිමය උපයා ගැනීම වර්ධනය කරන්න පුළුවන්. තේරුණාද? ඊළඟට අන්තර්ජාතික සහයෝගිතාව. අනිවාර්යයෙන්ම විදේශ වෙළඳාමේ දෙනකොට සහයෝගිතාවක් ඇති වෙනවා. අපි දැන් එකම කඩෙන් දිගින් දිගටම බඩු ගන්නකොට ඒ කඩේ මුදලාලිත් අපිත් අතර මොකද වෙන්නේ? හිතවත්කමක් ඇති වෙනවා. එකම සුපිරිවිලෙන්සලෙන් අපි නිතර නිතර බඩු ගන්නකොට ඒ සුපිරිවිලෙන්සලේ ආරක්ෂක නිලධාරියෙකුගේ ඉඳන් මුදල් අය කැමගේ ඉඳන් සුපරීක්ෂකයෙකු ඉඳන් අපි ගොඩාක් අය අඳුරනවා. දැකම ආස කොහොමද කියලා කතා කරනවා. අපි නිතර එන නිසානේ සහයෝගිතාවය. ඒ නිසා වෙළඳාමේ යෙදුනොත් තමයි අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? ජාත්‍යන්තර වශයෙන් සහයෝගිතාවයක් ඇති වෙන්නේ. ඊළඟට ආර්ථික පිරිමැසුම් ලැබීම. ආර්ථික පිරිමැසුම් ලැබීම. සාපේක්ෂ පිරිවැය න්‍යාය කියලා වරන්තුළු දීලා තියෙනවා. දැන් ඇත්තටම සාපේක්ෂ පිරිවැය න්‍යාය රිකාඩෝගේ ඒකෙන් කියන්නේ මොකක්ද? සාපේක්ෂව අඩු ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ නිපදවන අතිරික්තයක් සමග. එම අතිරික්තය අපනයනය කරලා ලබා ගන්න විනිමය තුලින් වැඩි ආවස්තික පිරිවැයක්, ඒ කියන්නේ අවාසිදායක වැඩි ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ, ඒ කියන්නේ වැඩි අවාසියක් තියෙන භාණ්ඩ අපි හදන්නේ නැහැ, විදේශයන්ගෙන් ආනයනය කරන්න ඕනේ. ඒකනේ. එහෙම කිරීමෙන් මොකද වෙන්නේ? ආර්ථික පිරිමැසුම් ලබන්න පුළුවන්. නැත්නම් අපි දෙකම හදන්න ගියොත් මොකද වෙන්නේ? අපිට ආර්ථික වශයෙන් විශාල පාඩුවක් වෙනවා. ඊළඟට රැකියා අවස්ථා ඉහළ යාම. විදේශ වෙළඳාම නිසා අන්තර්ජාතික සහයෝගිතාව ඇති වෙනවා. අපේ රටේ ශ්‍රමිකයන්ට විදේශ රටවල විවිධ රැකියා අවස්ථා උදා වෙනවා. අනික එක අන්තර්ජාතික වෙළඳාම ඉහළ ගියාම වරාය, ගුවන් තොටුපළ ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය වෙනවා. එහෙනම් ඒ ශ්‍රේෂ්ඨ රැකියා අවස්ථා තුලින් රැකියා නියුක්තිය අනිවාර්යයෙන්ම ඉහළ යනවා. ඊළඟට නව තාක්ෂණ ලබාගත හැකි වීම. නවීන තාක්ෂණය අපිට මේ ජාත්‍යන්තර සහයෝගිතාවයේ හරහා අපේ රට ඕනම වෙලාවක පහසුවෙන් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අනිත් එක විදේශ ආයෝජනය ඉහළ යාම. දැන් ඒක වෙන්නේ කොහොමද? විදේශ ආයෝජනය ඉහළ යන්නේ කොහොමද? විදේශ වෙළඳාම නිසා ජාත්‍යන්තර වශයෙන් අපි අතර සහයෝගිතාවක් ඇති වෙනවා කියලා කිව්වා. තුන්වෙනි එකේ. අන්නේ සහයෝගිතාවය හරහා විදේශ රටවල රජයන් එකග වෙන්න පුළුවන් අපේ රටේ යම් කිසි මුදලක් ගෑනලා ආයෝජනය කරන්න. විදේශ රටක එක්ක ව්‍යාපාරිකයෙක් අපිත් එක්ක හිතවත් වෙලා එයා එකග කරගන්න පුළුවන් ලංකාවට ඇවිල්ලා කර්මාශාලා ආරම්භ කරන්න. තේරෙනවනේ? ඔය වගේ වාසි කීපයක්ම ලැබෙනවා. උපරිම වාසි කීයද යන්නේ? කීයද යන්නේ? උපරිම වාසි 4යි. එක් කරුණකට ලකුණු භාගයේ බැගින් ඕනෑම කරුණු 4කට ලකුණු 2යි. මොකද ප්‍රශ්නේ කොටසක් තනි ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඊළඟට ඒ ප්‍රශ්නේම ආයන්න ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රධාන අරමුණ WTO කියන්නේ World Trade Organization WTO ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රධානම අරමුණ. මතකද මම කලින් පරිච්ඡේදවලදී කිව්වා මම ලෝක වෙළඳ සංවිධානයේට බොහොම නිහතමානී කැමැත්තක් දක්වනවා. මොකද හේතුව ලෝක වෙළඳ සංවිධානය කියන්නේ ඩේවිඩ් රිකාඩෝගේ යලි ඉපදීම වශයෙන් මම දකින්නේ. රිකාඩෝ නිදහස් අන්තර්ජාතික වෙළඳාමක් ප්‍රාර්ථනා කළානේ. ඒ ප්‍රාර්ථනාව අද සැබෑ කරගන්න සක්‍රිය වෙලා තියෙන කවුද? WTO විසින්. ඒකයි මම කියන්නේ රිකාඩෝගේ යලි ඉපදීම තමයි මේ WTO කියන්නේ. එහෙම මතක් කර එහෙම මත ඒ වගේ බොහොම ආකර්ෂණීය ලෙස ඔයගොල්ලෝ මතක තියාගන්න සංකල්ප. ඇයි රිකාඩෝටත් අවශ්‍ය උනේ ලෝකයේ පුරා බාධා වලින් තොරව ආනයන අපනයන කටයුතු දියත් කරන නිදහස් වෙළඳාමක්. WTO එකේ ප්‍රාර්ථනාවත් ඒක තමයි. ඒක තමයි අහන්නේ. මොකද්ද? නිදහස් වෙළඳාමට ඇති බාධා ඉවත් කර නිදහසේ රටවල් අතර වෙළඳාම ගලා යාමට ඉඩ දීම තමයි WTO එකේ ප්‍රධානම අරමුණ. නිදහස් වෙළඳාම නැත්නම් අන්තර්ජාතික වෙළඳාම මත තියෙන බාධක ඉවත් කර රටවල් අතර වෙළඳාම නිදහසේ සිදු කිරීම තමයි නැත්නම් නිදහසේ ඉටු කිරීමට අවශ්‍ය පරිසර සැකසීම තමයි ප්‍රධාන අරමුණ වෙන්නේ. නිදහස් වෙළඳාමට ඇති බාධා ඉවත් කර නිදහසේ රටවල් අතර වෙළඳාම ගලා යාමට ඉඩ දීම තමයි මූලිකම අරමුණ වෙන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ඊළඟට 2011 නව නිර්දේශ යටතේ යොමු වෙච්ච ප්‍රශ්නය. 2011 නව නිර්දේශ යටතේ යොමු වෙච්ච ප්‍රශ්නය.
මොකද 2011 සිට නැවත පේපර්ස් දෙකක් වුණානේ නවපැරණි. 4 වෙනි ප්‍රශ්නේ රෝමිලක්කම් 5 අයන්න. 4 රෝමිලක්කම් 5 අයන්න. ජාත්‍යන්තර වෙළඳාම තුලින් රටකට අත්කරගත හැකි ප්‍රතිලාභ දෙකක් සඳහන් කරන්න. නැවත අහනවා. අන්තර්ජාතික වෙළඳාමේදීමෙන් රටකට ලැබෙන වාසි. එකක් දේශීය වශයෙන් නිපදවිය නොහැකි භාණ්ඩ පරිභෝජන. අන්න ඒක හොඳයි. අර ඉස්සෙල් එකක තිබුණ එක උත්තර හරිය නෑ භාගයයි. මේක හරියට උත්තරේ තියෙනවා. උත්තරේ නිර්වත් වෙන්න ඉපේ. නිර්වත් වෙන තරමට තමයි උත්තර විනිවිද භාවයෙන් යුතුව දකින්න පුළුවන් පරීක්ෂකවරයාට හොරියට. දේශීය වශයෙන් නිපදවිය නොහැකි භාණ්ඩ පරිභෝජනයට අවස්ථාව ලැබීම. දැන් අපේට හදන්න බැරි භාණ්ඩ අපට පරිභෝජනය කරන අවස්ථාව ලැබෙන්නේ විදේශ වෙළඳාම නිසා. ඒ නිසා අපේ ජීවන තත්ත්වය ඉහළ යනවා. දැන් අපේ රටේ තාම පරිගණක හදන්නේ නැහනේ. ඇසෙම්බල් කරනවා, එකලස් කරනවා, හදන්නේ නැහනේ. කෝච්චි එන්ජින් හදන්නේ නැහනේ. ගුවන් එන්ජින් හදන්නේ නැහනේ. ඒ නිසා අපිට හදන්න බැරි භාණ්ඩ අපිට පරිභෝජනය කිරීම අවස්ථාව උදා වෙනවා. ඒ නිසා අපේ ජීවන තත්ත්වය ඉහළ යනවා. අන්න ඒක ප්‍රධාන වාසිය. දේශීයව ඇති අතිරික්ත නිෂ්පාදන අපනයනය කර විදේශ විනිමය උපයාගත හැකි වන්න. මේකට මම කැමති මේ පැහැදිලි උත්තර. තේරුණාද? දේශීය වශයෙන් අතිරික්ත තියෙනවා. දේශීයව ඇති අතිරික්ත නිෂ්පාදන අපනයනය කරලා අපට විදේශ විනිමය එහර උපය ගන්න පුළුවන්. විදේශ වෙළඳාමක් නොතිබුණා නම් ඒක කරන්න බෑ. ඊළඟට ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වීම. කොහොමත් රටවල් දෙකක් හෝ වැඩි ගණනක් අතර නිතර වෙළඳාම දෙනකොට ඒ රටවල් අතර අන්තර්ජාතික වශයෙන් සබඳතා වර්ධනය වෙනවා. අපි එකම වෙළඳුන්ගෙන් භාණ්ඩ නිතර ගන්නකොට මොකද වෙන්නේ? අපිත් එක්ක මිත්‍රකම් ඇති වෙනවානේ. අපි දන්නේ නැතු අපි හොඳ මිතුරෝ බවට පත් වෙනවා. ඒ වගේ තමයි රටවලුත් එහෙම කලක් තිස්සේ වෙළඳාම් කරනකොට ඒ රටවල් අතර හොඳ මිත්‍රත්වයක් ඇති වෙනවා. ආසන්න රටක් නොවන්න පුළුවන් ඒත් මිත්‍රත්වයක් ඇති වෙනවා. ඊළඟට රැකියා හා ආදායම් මාර්ග වැඩි වීම. අනිවාර්යයෙන්ම අන්තර්ජාතික වෙළඳාම නිසා වරාය ගුවන් තොටුපළ කටයුතු ප්‍රවාහන කටයුතු සංවර්ධනය වෙනවා. එහෙනම් එම ශේෂ්ඨවල නව රැකියා ඇති වෙනවා. අනික් අතට විදේශ වෙළඳාම නිසා අමුද්‍රව්‍ය වැඩියෙන් විදේශයන්ගෙන් ගෙන්නන්න. ඒ වගේම යන්ත්‍රෝපකරණ වගේ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රාග්ධන භාණ්ඩම් ගෙන්නන්න හැකියාව ලැබීමෙන් නව කර්මාන්තශාලා බිහි වෙනවා. ඒ තුලත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම රැකියා අවස්ථා උදා වෙනවා, ආදායම් මාර්ග වැඩි වෙනවා. ඊළඟට පුළුල් වෙළඳපොළක් ඇතිවීම. දැන් දේශීය වෙළඳාමෙත් වෙළඳපොළක් තියෙන එක පුළුල් නෑනේ. නමුත් විදේශ වෙළඳපොළට ආන් පස්සේ රටවල් ගණනාවක ගැනුම් කරුවන්ට බහන විකුල්න වෙළඳපොළ පුළුල් කරගන්න පුළුවන්. තව තියෙනවා වෙනත් පිළිගත හැකි ඕනෑම කරුණුකල ඒක ඉතින් අපි ළමයා දෙන පිළිතුරන අපිට පුළුවන් ඒකට ලකුණු දෙන්න. පැහැදිලිනේ? එක් කරුණකට ලකුණු භාගයකින් කරුණු දෙකකට ලකුණු එකයි. තේරුණාද? ප්‍රතිලාභ දෙකක් නෙවෙයි. අනික කොටසක් නැත්තම් හතරක් යනවා. නැත්තම් දැන් මේක රෝමිලක්කම් 5 ප්‍රශ්නේ වශයෙන් ඇහුවනම් අනිවාර්යයෙන්ම හතරම අපින් අපේක්ෂා කරනවා. ඒතර හතරම ලියන්න ඕනේ. පැහැදිලිද? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ආයන්න එම ප්‍රශ්නේම ආයන්න. ජාත්‍යන්තර වෙළඳාමේ ව්‍යාප්තියට එරෙහි බාධා දෙකක් සඳහන් කරන්න. ජාත්‍යන්තර වෙළඳාමේ ව්‍යාප්තියට එරෙහි බාධා දෙකක්. එකක් තමයි ස්වාභාවික බාධක. අනිත් එක ස්වාභාවික නොවන බාධක. හරිද? ස්වාභාවික බාධක තමයි භාෂාමය වෙනස්කම්. දැන් භාෂාමය වෙනස්කම් ඇති වෙන්නේ ඉබේමනේ. දැන් මම කියන දේ ඕගලන්ට ඉංග්‍රීසි භාෂාව පුළුවන් වෙන්න ඕනේ. හැබැයි දෙමළ භාෂාව බැරි වෙන්න ඕනේ. තේරුණාද? දැන් තමයි කියන සිංහල භාෂාව පොඩ්ඩක්වත් බැරි වෙන්න ඕනේ. උර්දු භාෂාව ඉන්දියාවේ තියෙන ප්‍රාන්තවල උර්දු පුළුවන්. එහෙම බෑනේ. ඒව මේ ස්වභාවික ඇතිවෙච්ච දේවල්. මම ද්‍රවිඩ කතා කරන පවුලක ඉපදුනා නම් මම පුංචි කාලේ ඉඳන් ශ්‍රවණය කරන්නේ සංජානනය කරන ද්‍රවිඩ භාෂාව. මම ඉතින් එහෙනම් ද්‍රවිඩ භාෂාව හසුරවන්නෙක් වෙනවා. එහෙමනේ වෙන්නේ. ඒක ස්වභාවික හේතු. ඉතින් භාෂාවේ වෙනස්කම් තියෙනවා නම් මම ද්‍රවිඩ පමණයි දන්නේ. ඔබ දන්නේ ඉංග්‍රීසි. නැත්නම් වෙනත් ඉංග්‍රීසියට කියපු ප්‍රංශ වගේ භාෂාවක් නෑ. මම ඉංග්‍රීසියෙන් ඔබ ඇමතුවට ඔබට තේරෙන්නේ නෑ. මම ඉංග්‍රීසියෙන් ඇනවුම ඔබට තේරෙන්නේ නෑ. අන්න ව්‍යාකූලයි. සමහර මම ඉංග්‍රීසියෙන් එවන ඇනවුම ඔබ වැරදි ආකාරයෙන් තේරුම් අරන් වැරදි භාණ්ඩයක් මට එවනව වෙන්න පුළුවන්. තේරෙනවද? අන්න ඒ වගේ භාෂාමය වෙනස්කම් ඇත්තටම ස්වභාවික බාධා වලට අයිති වෙනවා. අනික සංස්කෘතිකමය වෙනස්කම්. එක රටවල අදහන ආගම් වෙනස්. ඒ ආගම් හා සබැඳි විශ්වාස ආකල්ප ඇදහිලි ප්‍රතිමාන වගේ කරුණු කීපයක් නෙමේ සංස්කෘතිය කියන්නේ. ඒ එක රටවල සංස්කෘතිකමය
වෙනස්කම් තියෙනවා නම් ඒ සංස්කෘතික වෙනස්කම් නිසා අන්තර්ජාතික වෙළඳාමට බාධාවක් ඇති වෙනවා. අපි හිතමු යම් රටක අපි හිතමු කතෝලික සංස්කෘතිය කතෝලික භක්තිකයන්ගෙන් සමන්විත කතෝලික සංස්කෘතියක් තියෙනවා නම් ඒගොල්ලන්ගේ සංස්කෘතියට ගැලපෙන ආකාරයෙන් බහණ්ඩ ඒගොල්ලෝ අපේක්ෂා කරන්න පුළුවන්. නමුත් අපිට එහෙම දෙන්න පුරුද්දක් නැහැ. අපිට පුරුද්ද තියෙන්නේ බෞද්ධ සංස්කෘතික ආරගෙන ජීවත් වෙලා අපි යම් කිසි බහණ්ඩ ප්‍රමාණයක් හදනවා. විලාසිතා කීපයක් හදනවා. ඉන්නහට අපි හදන්නේ නැහැ. තේරෙනවද? අන්න එහෙනම් ඒකත් බාධාවක් වෙනවා. නීතිමය හා ව්‍යවස්ථානුකූල වෙනස්කම්. ඒ වගේම නීති වගේම ව්‍යවස්ථානුකූල වෙනස්කම්. නීතිමය හා ව්‍යවස්ථානුකූල වෙනස්කම්. ඒ කියන්නේ අපේ රටේ නීතිත් විදේශ රටවල නීතිත් අතර පරස්පරතාවක් තියෙනවා නම් ඒකත් ප්‍රශ්නයක්. ඒකත් විදේශ වෙළඳාම පටු කරන්න බලපෑමක් වෙනවා. ඊළඟට ස්වාභාවික නොවන බාධකක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු විසින් ඇති කරපු බාධක. නැත්තම් රජයක් විසින් ඇති කරපු බාධක. තීරුබදු පැනවීම. මොකද කරන්නේ? ඒක ඉබේ ඇති වෙච්ච එකක් නෙවෙයි. ඒක රජය කරන්නේ. එහෙනම් ස්වාභාවික නොවන බාධක. මොකද තීරුබදු වැඩි කරගුවා මොකද ආනයන සීමා වෙනවා. තේරුම් ගන්න ගැල්ල. ආර්ථික සම්බාධක පැනවීම. ඒ කියන්නේ යම් රටක් තවත් රටකින් ආනයනය කරනකොට ඕඩිව් එකක් ඒ මත අධිභාරයක් ගන්න තීරණය කරනවා. ඒ කියන්නේ දැන් අය කරන ආනයන තීරුබද්දට උඩින් තව බදු ප්‍රමාණයක් වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒක ගෙවලා බහන්න මිලට එකතු කරනවා. මිල වැඩි වෙනවා මිනිස්සු ගන්නෙ. තේරෙනවද? එහෙනම් ආර්ථික සම්පාදකවලදී වෙන්නේ ඒකයි. ආර්ථික සම්පාදකවලදී කෙලිම යම් රටකට කියනවා ඒ රටින් බහන්න මිල දී ගන්න එපා. නැත්නම් ඒ රටේ නිපදවන නිෂ්පාදන ඔබ ප්‍රතික්ෂේප කරන්න. අන්න ඒව එතකොට මොකද වෙන්නේ? ස්වාභාවික නොවන බාධක. ඒ කියන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඇති කරන ඒවා නේ. අනික ආනයන පංගු කෝට කියන එක නියම කිරීම. ඒ කියන්නේ එක් රටවල මතකනේ එක් රටවලින් ඉදිරි කාලයක් තුල ආනයනය කළ යුතු ප්‍රමාණයන් වෙන්න උපරිමය දක්වනවා. යම් භාණ්ඩයක් අපි දුමු ABC කියලා ඒ රටවලින් ටොන් 10යි. B රටෙන් ටොන් 20යි. C වලින් ටොන් 50යි. ඊට වඩා ගෙන්නන්නේ. ඒක තමයි පංගු කියන්නේ. තේරෙනවද? සලාකි කියන්නේ එහෙම නෙවෙයි. සලාකි කියන්නේ කෙලිම සමස්ත ලෝකේ සමස්ත රටවලින් ලබන අවුරුද්ද තුල ගෙන්වන්නේ තේ ටොන් 60යි. නැත්නම් යම් කිසි භාණ්ඩ ටොන් 60යි. ඒක මොකද? ඒ සලාක. ඒකත් මෙතන ලියන්න පුළුවන්. අනික විනිමය පාලනය. විනිමය පාලකවරයාගෙන් විනිමය බලපත්‍රයක් ලැබුණම ඒ විනිමය බලපත්‍රය සඳහන් විනිමයනේ අපට වාණිජ්‍ය බැංකුවලින් ලැබෙන්නේ. නමුත් විනිමය පාලකවරයා විසින් එක්කෝ විනිමය මුදහරි මත් හිටුණු තව කාලෙක. එහෙම නැත්නම් විනිමය ලබා දෙන අපි ඉල්ලපු ගාන හම්බෙන 50%. ඉතින් මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම වෙළඳාම කරගෙන යන්න බෑ. වෙළඳාම පටු වෙනවා. සල්ලි නැහැනේ. ඊළඟට රේගු නීති රීති. හැම රටකම රේගු අධිකාරියක් තියෙනවා. ලංකාවේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, කස්ටම් ඩිපාර්ට්මන්ට්. ඒ රේගු දෙපාර්තමේන්තුවත් යම් නීති රීති ඇති කරනවා. තේරෙනවද? ඒ මගුලුත් මොකද වෙන්නේ අපිට දැන් අපනයන කරන භාණ්ඩ දවස් 3ක් වරෑ රඳව ගන්න ඕනේ. දවස් 3කට පස්සේ දුම් ගැස්සවල විස බීජ නසල යවන්න ඕනේ. ඒ නිසා දවස් 3කට කලින් ගේන. එහෙම කොන්දේසි දාලා වෙනස්ුන් නැත්තම් තේරෙනවද? කොන්දේසි දාලා වෙනස්ුන් නැත්තම් අපිට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. අපිට අපේ ව්‍යාපාරික නිදහස නැති වෙනවා. ඒ නිසා රේගුවටත් එහෙම නීති රීති දාන්න හොඳ නැහැ. දාන්න ඉඩ තියන්න හොඳ නැහැ. දැම්මොත් අනිවාර්යයෙන් මේක බාධකයක් වෙනවා. ඔය වගේ එකකට ලකුණු භාගය බැගින් ඕනෑම බාධා දෙකට ලකුණු එකක් දීලා තියෙනවා. පැහැදිලිනේ? අපි බලමු ඊළඟට. යන්න. එම බාධා පිටු දැකීමට කටයුතු කරන ජාත්‍යන්තර ආයතන දෙකක් නම් කරන්න. දැන් ඔය තීරුබදු සහ තීරුබදු නොවන බාධක බැහැර කරන්න එපා. පිටු දකින්න නම් ජාත්‍යන්තර ආයතන දෙකක්. එකක් තමයි මොකද්ද මතක් වෙන්න ඕනේ. විදේශ වෙළඳාම් මත පනවා ඇති වෙළඳ බාධක තීරුබදු හෝ තීරුබදු නොවන බාධක ඉවත් කරන්න කටයුතු කරන ආයතනයක් කියනකොටම පළවෙනි එක නම්බර් 1 මතක් වෙන්නේ මොකද්ද? WTO World Trade Organization එක. ඇයි? රිකාඩෝගේ යලි ඉපදීම. රිකාඩෝ නිදහස් අන්තර්ජාතික වෙළඳාමක් ගෙන යන්න තමයි සිහිනය තිබුණේ. එතකොට ඒ සිහිනය අද සැබෑ කරගමින් ඉන්නේ කවුද? WTO. පුළුවන් තරම් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මොනවද?
සාකච්ඡා පවත්වලා ඉල්ලීම් කරලා කරුණු අවබෝධ කරලා දීලා ඔය ආනයන තීරුබදු අඩු කරගන්න ඉවත් කරගන්න ඒ වගේ බලපෑම් කරනවා. අනික ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF, අනික ලෝක බැංකුව වර්ල්ඩ් බැංක්, ලෝක බැංකුව වර්ල්ඩ් බැංක්. මේ දෙකම විශේෂයෙන්ම සංවර්ධනයේ වෙමින් පවතින රටවලට ණය සපයනවා. ඊට අමතරව විශේෂයෙන්ම IMF එක ගෙවුම් ශේෂ හිඟපියව ගන්න ණය සපයනවා. ගොඩක් වෙලාවට අපි වගේ රටවල ආනයන වියදම වැඩි අපනනාදම අඩු වෙන අවාසියක් වෙන්නේ. ඒ ගෙවුම් ශේෂය අවාසී පියව ගන්න මොකද කරන්නේ? ණය ගන්නවා IMF එකෙන්. IMF එක ණය දෙන ප්‍රධාන වංශයත් තමයි ඒක. එතකොට ඒ ණය දෙනකොට මේගොල්ලෝ කොන්දේසි දානවා. මොනවද කොන්දේසි? පුළුවන් තරම් තමන්ගේ රටේ වෙළඳ බාධක අයින් කරන්න. ආනයන තීරුවද අඩු කරන්න. පංගු නියම කිරීම නවත්තන්න. ඒ කොන්දේසි දාලා තමයි ණය දෙන්නේ. තේරුණාද? අනිත් එක ලෝක බැංකුවත් තියෙනම කොන්දේසි. ණය සපයනවා නම් අනිවාර්යයෙන්ම රාජ්‍ය ව්‍යවසායකත්වයේ අධහැරිමත් කළ පෞද්ගලික ව්‍යවසායත් එක්ක වැඩි කරනවා. කියන්නේ පුද්ගලිකංශේ ව්‍යාපාර ඇති කරනවා කියලා කියන්නේ. ඇති කරොත් තමයි ණය දෙන්නේ. නැත්නම් දෙන්නේ නැහැ. තේරුණාද? එකකට ලකුණු භාගයකින් ඕනෑම දෙකකට ලකුණු එකක් ලබා දීලා තියෙනවා. ඊළඟට ඊයන් ප්‍රශ්නේ. ප්‍රධාන පෙළේ වෙළඳ කලාප නැත්නම් වෙළඳ හවුල් දෙකක් නම් කරාම ඇති. ප්‍රධාන පෙළේ වෙළඳ කලාප. මෙන්න ඔක්කොම ටික මෙතන තියෙනවා. මේන් දෙකක්. එකක් ආසියාන අපි කතා කරන්නේ. ආසියාන් Association of South East Asian Nation. Association of South East Asian Nation. තේරුණානේ? අනික සාක් අපි දකුණු ආසියාතික කලාපීය ලංකාවගේ රටවල සංවිධානයේ සාක් අනික රටවල් වැඩිම ගාණක් නියෝජනය කරන ලොකුම වෙළඳ හවුල යුරෝපීය සංගමයේ EU යුරෝපීය සංගමයේ කියන්නේ සාමාන්‍යයෙන් යුරෝපියන් යූනියන්. ඕක ඉතින් ඕක මෙහෙමත් දානවා සමහර. EC කියලාත් දානවා. ඒත් හරි. ඒකම තියන්න. EC යුරෝපියන් කොමියුනිටි. යුරෝපීය සමාජය. එමත් හරි. EC දෙමත් හරි. අනෙක උතුරු ඇමරිකාව නිදහස් වෙන කිවිසුම NAFTA. North American Free Trade Agreement. වෙනත් කියලා දීලා තියෙනවා. මෙන්න මේ හතරෙන් දෙකක් ලියාගත්තොත් උඩරම ඇති. තේරුණානේ? ඔව් දරුවනේ අපි අද දවසේ පාඩම් පරිච්ඡේදයෙන් විදේශ වෙළඳාම කියන 11 වන පාඩමේ වටිනාම ඒකකට අදාළව 2007 සිට වටිනා විභාග ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා. දෙවන ප්‍රශ්න පත්‍රයේ හැවත් ව්‍යුහගත අභ්‍යාස වලට අදාළ වැදගත් ප්‍රශ්න සියල්ලම මේ දක්වා සාකච්ඡා කරලා කතා කරා. අපි ඒකේ ඉතුරු පරිච්ඡේදයේ තුලින් 2020 දක්වා නැත්නම් 21 දක්වා මෑත කාලීන ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි පරිච්ඡේදයේ මගින්.